අපි ඇලහැර ඉඳලා දිගටම ආවා. පොළොන්නරුවේ වාරි ඉතිහාසය පිළිබඳව කතා කරනකොට මේකේ ප්‍රධාන තැන බවට පත් වෙන්නේ ඇලහැර ලෝක උරුම අමුණ කියලා අපි කතා කරන්නේ. හරි. ඇලහැර ලෝක උරුම අමුණේ ඉඳලා වතුර පාර ගිරිතලේ මින්නේරි පැත්තට යනකොට තව වතුර පාරක් අඹංගඟ හරස් කරලා ආකාශ ගංගාව දිගේ පරාක්‍රම සමුද්‍රයට ගේනවා. හරි. ඒකේ ඒ ඇලේ දුර කිලෝමීටර 7මාරක් විතර කියලා අපි කතා කරා. මේ එන ජලස්කන්ධය එකතු කරලා මහා පැරකුම්බා රජ දවස නිර්මාණය කරපු පැරකුම් සමුදුරයි මේ. අපි කිව්වා මේ ගමන පටන් ගන්නකොටම මේ ගමන අපි අවසන් කරන්නේ පරාක්‍රම සමුද්‍රයේ තියෙන දූපත් කීපේ පුංචි සංචාරයක් කරලා කියලා. ඒ නිසා අපි මේ කතා බහ මෙහෙම කරන්නේ නැතුව මේ බෝට්ටුවේ පොඩි සංචාරයක් යන ගමන් වැව ඇතුලේ වැව මැද්දේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කට්ටිය සූදානම් ඔබ වෙනුවෙන් මේ අපූරු රූප සටහන් ටික මේ විදිහට ගේන්න. අපි පරාක්‍රම සමුද්‍රයේ මැද්දට ආවා. දැන් මේ හරියට සාමාන්‍ය කියන්නේ තෝපා වැව කියලා. අපි හරියට වැව් කීපයක් එකතු වෙලා මේ අපූර්ව නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඉස්සර එක හුදකලා විදියට තිබිච්ච වැව් පරාක්‍රම බහු රජු එකතු කරාලු. එකතු කරලා ඉවරලා එකම සමුද්‍රයක් විදියට පරාක්‍රම සමුද්‍රය කියලා නිර්මාණය කරා කියලා කියන්නේ. දැන් මේ හරිය මේ ඉන්න හරියට කියනවා කියලා කියන්නේ තෝපා වැව කියන හරිය. ඔය මෙන්න මේ මෙහා පැත්තේ අපි දැන් මේ යන්නේ ඇත්තටම මේ කෙලින්ම අපිට පේන්නේ තූප දූපත. තූප දූපත කියන එක මේ හැදිලා තියෙන්නේ මෙහෙමලු. දැන් ඒකේ තූපයක් ආකාරයට නැත්නම් යම්කිසි කිරීම කරපු තැනක්. ඒ කියන්නේ මේක දැන් මාලිගා සංකීර්ණයක් වෙනකොට විවිධ අවශ්‍යතාවයන් සඳහා විවිධ නිර්මාණ වැව තුල තියෙන දූපත්වල ඉදි කරලා තිබිලා තියෙනවා කියන එක තමයි ජනශ්‍රුතිය තියෙන්නේ. හැබැයි ජනශ්‍රුතිය තියෙනවා කියලා කියන්න බෑ. මොකද සමහර තැන්වල මේ වැවේ අපිට හම්බ වෙනවා ඉපැරණි නටබුන්. ඒවා දිහා බලලා තමයි ජනශ්‍රුතිය සහ ජනප්‍රවාදී දිනවා මේ ගලප ගන්න වෙන්නේ. මොකද ඔවා ගැලපෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්. නමුත් සමහර දේවල් ඇත්තම 100%ක් ගැලපෙනවා. ඒකයි පුදුමය. ඒ හින්දාම දැන් කෙලින්ම මේ ඉස්සරහට ගියාම ඔබට පේනවා ඇති දැන් මේ වගේ පදිංචිකාරයෝ අයිතිකාරයෝ රජ කාලේ හිටපු දුවිය නෙමෙයි. ඇත්තටම කුරුල්ලෝ. හැබැයි ඉතින් මේ සත්තුන්ට ජීවත් වෙන්න තැනක් මේ පරිසරයේ තියෙන්න ඕනේ. ඒ හින්දා පරාක්‍රම සමුද්‍රය ඉතිහාසයේ වහගෙන ඉන්න මේ දූපත්වල අයිතිකාරයෝ අද 103 වුණාට කුරුල්ලෝ වුණාට මේ වගේ ඒගොල්ලොත් සමහරවිට නොදන්න අපිත් නොදන්න බොහෝ ගැඹුරු යටගියාවන් තියෙන්න පුළුවන්. අපි උත්සාහ කරනවා පුළුවන් තරම් සමීපයට ගිහිල්ලා ඒ තොරතුරු ඔබට සමීප කරන්න. විශේෂම කාරණාව තමයි මාධ්‍ය කණ්ඩායමක් විදිහට කිසිම මාධ්‍ය කණ්ඩායමක් වෙනස හැරෙන්නට පරාක්‍රම සමුද්‍රයේ දූපත්වලට සංචාරය කරාද කියන ප්‍රශ්නේ තියෙන නිසා. අපේ ඇහැට දකින හැම සොඳුරු දර්ශනයක්ම වෙනස හරහා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ දකින්නේ තූප දූපත කියලා හඳුන්වන තෝපා වැවේ තියෙන දූපත පුංචි දූපතක් මේක. ඔබට පේනවා ඇති මේ රූප රාමුවල දකින්න දැන් ගල් වගේ දැන් ගල් කඩා වැටලා දැන් අර පැරණි නිර්මාණයක්ව පැවති යම්කිසි නිර්මාණයක ගරා වැටීමක් තමයි අපිට පේන්නේ. සාමාන්‍යයෙන් තතු දත් උදවිය හඳුන්වන්නේ මේ ස්තූපයක් ආකාරයට නිර්මාණය කරපු තැනක් කියලා. මේ විශාල ගල් කණු මත ඉදිවුණු යමක් නිර්මාණය වුණා වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් ස්තූපයක් ආකාරයට නිර්මාණය කරලා තිබුණු දෙයක් වෙන්නටත් පුළුවන්. කොහොම නමුත් මේ දකින දේ ඉතිහාසය තුල කුමන ආකාරයට තිබුණාද කියන එක ඇත්තටම දන්න කෙනෙක් නෑ. මොකද ඇත්තට මේ නිර්මාණ අවුරුදු 1000කටත් එහා පැත්තේ. වැව මැද්දේ හුදකලාව තියෙන මේ තැන්වල වර්තමානයේ අයිතිකාරයෝ ඔය ඉන්න කට්ටිය තමයි. ඔය ඉන්නේ පේනවනේ කට්ටිය සුදු පාටට කළු පාටට එක විදියට එක වර්ණෙන්. දැන් මේ දූපතේ අපි හිමීට වටේ කැරගෙනකොට හැබැයි මේක සුළුපටු නිර්මාණයක් වන්නට බෑ. මොකද මේ තියෙන ගඩොල් ස්තරවල තියෙන ප්‍රමාණය සහ පළල පිළිබඳව යම්කිසි වැටහීමක් ගන්නවා නම් මෙය සුළුපටු නිර්මාණයක් වන්නට බෑ. මේ දැවැන්ත නිර්මාණයක් විය යුතුයි. අනිවාර්යෙන්ම මේ ස්ථානයේ දේවාලයක නැත්නම් විහාර ආරාමයක එහෙම නැත්නම් ස්තූපයක නැත්නම් යම්කිසි විශාල ගොඩනැගිල්ලක. ඔබට පේනවනේ මේ ගල් එකිනෙක අනිවාර්යෙන්ම මේ විදිහට පැක් කරලා නැත්නම් එකතු කරලා මේ විදිහට තැම්පත් කරලා තියෙන්නේ
මේ ස්ථානයට අතීතයේදීත් ජලයෙන් හානි වෙන නිසා. ඒ කියන්නේ මේ රැල්ල වදිනකොට ආරක්ෂා වීම සඳහා තමයි මේ ගල් කුට්ටි අතුරලා තියෙන්නේ. ඒ මේ ගල් කුට්ටි අතුරලා ඒ මැද භූමියක පුංචි දූපතක මේ ස්තූපය නිර්මාණය කරේ මොන අවශ්‍යතාවයකටද කියන එක දන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේ පැරණි ගෘහ නිර්මාණ අතර ඒගොල්ලන්ගේ අපේ පැරණන් තුල තිබුණු දක්ෂතාවයන් එකතු කරගෙන නිර්මාණය කරපු ගොඩ නැගිල්ලක් කියන එක නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. ආගමික කටයුතු නවෝදය සඳහා පාවිච්චි කරපු ස්තූපයක් වෙන්නටත් පුළුවන්. හරි. අපි මෙතනින් ආයෙ ගමන පටන් ගන්නවා. අපි යනවා හිමීට මේ පැත්තට යන්න ඕනේ. ගතසිත නිවන පරිසරය සීතල හුළඟ සීතල වතුර ටික වනයේ සැබෑ උරුමකාරයන්ගේ උරුමය අහිමි වෙලා වනයේ උරුමය අහිමි වෙච්ච සැබෑ උරුමකාරයන්ගේ ජීවන තොරතුරු හොයාගෙන මම යන්නේ මාදුරුවේ රක්ෂිතයට. එංගලන්තයේ බකින්ග්හෑම් මාලිගාව, ඇමරිකාවේ දවල මන්දිරය, ලංකාවේ අරලියගහ මන්දිරය. අපි යන්නේ එක තැනකටවත් නෙමෙයි. දබානේ වන්නේ ලැත්තන්ගේ කොට බකිනිය රුකුල් පුජ්ජට. නායකත්තු. මාම කෙච්චක් හොඳයි. මාම කෙච්චක් හොඳයි. මාම කෙච්චක් හොඳයි. ඉතින් කොයි බෙල්ද? අපි කොළඹපෝරු පොජ්ජේ රූපපෙටි පොජ්ජෙන් වැඩසටහන් පොජ්ජක් මන්දු කරන්න ආපු ගමන් නායකත්ව බලයන්ට කියලා ආවා. අපි එනකොට දබානේ අපේ මල්ලැත්තෝ තමන්ගේ රැහේ කට්ටියත් එක්කලා හරියට වැඩ. සමහර නායකයෝ වයසට ගියාම විශ්‍රාම යනවනේ. වනිලැත්තෝ ගොවිතැන ආරම්භ කරලා කොච්චර කාලයක් වෙනවද රැහේ උදවිය? මේ ඇත්තෝ හිටලාන හැටිමට කෝණ පුජ්ජ 50මකට 60මකට 70මකට වැඩි තැනින් කාල මැච්චක් ගොවිතැන් පුජ්ජ මන්දු කරනවා. මේ පරම්පරා පුජ්ජ මිනික් ගජ්ජු වැඩි තැනක් කාල මැච්චක් දඩයම් පුජ්ජ මන්දු කරගෙන කන්දාර්ණී පට අරගෙන කලා පුජ්ජ තිබෙන කටුවල ගොනල හිරටල ඒ වාගේ එකමවල් කැවිල්ලාලා තමයි ජීවත් පුජ්ජ මන්දුනේ.
ඉතින් පච්චේ කාලමැච් එක අර තැනමක ගොවිතැන් පුජ්‍යවල මන්දු කරගෙන ජීවත් පුජ්‍ය මන්දු වෙලා තිබෙනවා. නායකත්තු මේ ඇත්තු කවුද? මේ ඉඳින්නේ මේ ඇත්තන්නේ නෑනිල ඇත්තන්නේ මල්ලිල ඇත්තෝ මසිනල ඇත්තෝ. මසිනල ඇත්තු. අර ඉඳින්නේ මේ ඇත්තන්නේ කැකුලා බාලයල ඇත්තෝ. මේ ඉඳින්නේ මුණුබුරාල ඇත්තෝ එකමක්. ඒක මුණුබුරේ. මේ පවුල් පුජ්‍යම කැකුළු. නායකත්තු දවසකට බුලත්තර කීයක් විතර කනවද? එතන ඉතින් ගණන් පොජ්ජ කොදොයි. වැඩ පොජ්ජ බන්දු කරනකොට හැබැයි විට පොජ්ජ වැඩි තැනින් කැවිල්ලාන කොදොයි. නිකමෙන් රඳනවා නම් තැනමක් වැඩි තැනින් කැවිල්ලානවා. රහේ හැමෝම බුලත්තරට ප්‍රියයි. කැකුලොත් එක්කම කැවිල්ලානවා. කැවිල්ලානවා. බුලත්තර පොඩ්ඩක් කැවිල්ලාමුනේ. මේ කැකුලා මේ ඇත්තන්ට තැනමක් අනෝ කලපු මොන එකක්වත්. නායකත්තු දැන් මේ නායකත්තන්ගේ ගෙදර නායකත්තු මේ ගෙදර ටිකක් මීට වඩා හොඳට හදාගන්න උළු ටිකක් හෙලි පෙහෙලි කරලා දැන් නායකයෙක්නේ නායකයන්ගේ ගෙවල් මේ වගේ නෙමෙයි. ඔව්. ඒ නිසා නායකත්තන්ට පුළුවන් ඉතින් මේ ගෙදර මීට වඩා සැප පහසු ළඟ හදාගන්න. ඒතන නම් ඇත්තකයි. හැබැයි ඉතින් මේ එකමත් තිබෙන්නේ මේ ඇත්තෝ කොයි වෙලා පොජ්ජේ හරි මේකට දමනවනේ. මේ ඇත්තෝ මේ ලෝක පොජ්ජේ හැම දවස් පොජ්ජෙම රඳන්න මංගච්චලා කොදොයි. ඔය මාලිගා පොජ්ජේ ඉඳ තිබවවත් මියබර දමනවා. මේ පැල් පොජ්ජේ ඉඳ තිබවවත් මියබර දමනවා. එතකොට මාලිගා පොජ්ජේ ඉඳ තිබවවත් නිදි පොජ්ජ මන්ද වෙලා පොජ්ජේට නිදි පොජ්ජ මන්ද වෙනවා. මේ පැල් පොජ්ජේ රඳවුවත් නිදි පොජ්ජ මන්ද වෙන වෙලා පොජ්ජේට නිදි පොජ්ජ මන්ද වෙනවා. එතකොට ඉතින් අර මාලිගා පොජ්ජ කියලා තිබෙන්නේ මේ ඇත්තෝ අර ලෝක පොජ්ජ රවුතුම් පොජ්ජ මන්ද කරන එකමක් නේ. මේ කාරණා පොජ්ජ දෙකමම මේ පැල් පොජ්ජෙත් මන්ද වෙනවා මාලිගා පොජ්ජෙත් මන්ද වෙනවා. නායකත්තන්ගේ කෙල පොජ්ජ මන්ද කරන යමකි. නායකත්තු මේ බඩ ඉරිඟු. මේ බඩ ඉරිඟු වලට අපි කියන්නේ මේ ඇත්තෝ කතා දමන්නේ මේ තැනට ගහේගත් කරල් පොජ්ජ. ගහේගත් කරල් පොජ්ජ. නායකත්තු මේවා ගන්නේ කෑමටද නැත්නම් මේ ඇත්තෝ නම් වැඩි තැනක් මේ තැනවල මන්දු කරගන්නේ කැවිල්ලාන්න. දැන් මේ ඇත්තන්ට මේ තැනවල වල ගොවිතැන් පොජ්ජ මන්දු කරන්න තිබෙන්නේ එක වාර පොජ්ජයි. ඉතින් ඒ වාර පොජ්ජ එක වාර පොජ්ජ එක මන්දු කරගන්න ගොවිතැන් පොජ්ජේ තිබෙන ආදායම් පොජ්ජ මේ ඇත්තෝ තිබා ගන්නවා. තිබාගෙන ඒ තැන තමයි ඉතින් අනිත් මාස පොජ්ජ 6ක්ම කැවිල්ලාන්න තිබෙන්නේ. ඒ කියන්නේ අවුරුද්දකට එකපාරද? එකමයි. ඔව්. නායකත්තු දැන් මේ මම දැක්කා මේ බඩිරුඟු අස්සන්න මේ පාර හොඳයි. එහෙනම් නායකත්තන්ට මේ පාර ටිකක් අතමිට එහෙම සරු වෙන්න පුළුවන් නේ. මේ අත්තන්ට ඉතින් මේ අත් පොජ්ජෙට නම් මන් වෙන එකමක් පොඩොයි. රුකුල් පොජ්ජෙට හොඳමයි. නායකත්තු දැන් මේ විකුණලා ගන්න සල්ලි වලට මොකද කරන්නේ? දැන් අපි නම් සාමාන්‍ය බැංකුවට දානවා. සල්ලි ආරක්ෂා කරන විවිධ ක්‍රම තියෙනවානේ. දැන් මේ නායකත්තන්ගේ රැහැටත් ඒ වගේ මේ ක්‍රම තියෙනවද? මේ ඇත්තන්නේ මිනිස් ගජ්ජු ඉතින් මේ ඔය ඉතුරු තැන මන්දු කරනවා කියන එකම හිට්ලාන්න කොදොයි. ඉතින් මේ ඇත්තන්නේ මිනිස් ගජ්ජු වැඩි තැනක් මොහොතේ ජීවත් පොජ්ජ තමයි මන්දු වෙන්නේ. අද කැවිල්ලව නම් ඇත්තකයි. හෙට දවස් පොජ්ජ කැවිල්ලාන්න ඉඳිනවද කොදොයිද හිට්ලාන්න කොදොයි. එතන ඉතින් මේ කැවිල්ලාන්නම ඉපදුම් පොජ්ජ මන්දු වෙලා කොදොයි. නායකත්ව අපිට නම් එක වේලක් ටික බඩගින්නට හරියම. මේ ඇත්තන්නේ මිනිස් ගජ්ජු වේල් පොජ්ජ 3 වේ 4 මේක ඇවිල්ලාන්න කොදොයිලත් ඉඳිනවා. ඒත් පන පොජ්ජ තිබෙනවා.
ඔයාගේ හිත චංචලයි. හැබැයි කොයි හිතක් වුණත් නිශ්චල වෙන වෙලාවක් තියෙනවා. මොහොතක් තියෙනවා. ඒ මොහොත එක එක්කෙනාට සාපේක්ෂයි. ඔබට මට ඒක සාපේක්ෂයි. හැබැයි ඕනෑම කෙනෙකුට හිත මොහොතකට නිශ්චල වෙන එක තැනක් තියෙනවා. ඒ මෙතන. මේ බේකසැල්ල. බේකසැල්ල සුන්දර මහඑළිය තැන්නේ අපූර්ව නිර්මාණයක්. සැමුවල් බේකස් තමයි මේක හොයාගන්නේ. ඒ කාලේ ඉංග්‍රීසි සුදු ජාතීන් අපේ රටේ මහඑළිය තැන්නේ සංචාරය කරන කාලේ ඒ කාලේ පරිසරය අත්විඳින කාලේ මේක හොයාගන්නවා. හැබැයි ලොකු කතා පොතක් මෙහා සම්බන්ධ වෙනවා. ඒ තමයි දැන් මේ තෙත් කලාපීය වනාන්තරවල උස් මුදුන් වලට නිරන්තරයෙන්ම වලාකුළු වල ගැවසීම තියෙනවා. ඒවට කියන්නේ වලාකුළු වනාන්තර කියලා කියන්නේ. අර වලාකුළු වල තියෙන අධික තෙතමනේ අධික සීතල ඝනීභවනයේ වූ ජල බිඳු මේ වනාන්තරවල කඳු මුදුන් වලට උරා ගන්නවා. ඒ දේවල් උරාගෙන හරියට අර ස්පොන්ජ් එකක් වගේ පස් තට්ටු උඩ මේ ජල බිඳු තියෙනවා. මේ දේවල් ක්‍රමක්‍රමයෙන් නිම්න හරහා ගලාගෙන ඇවිල්ලා එවැනි සුන්දර දියපාරවල් නිර්මාණය කරනවා. එවැනි දියපාරවල් ගණනාවක් එකතු වෙලා තමයි මේ ආදරයේ දනවන අලංකාරයේ සුන්දරත්වයේ මේ හැම අතින්ම 100% සම්පූර්ණ වූ මේක සැල නිර්මාණය කරනවා. මේකෙන් නිර්මාණය වෙන්නේ බෙලිහුල්ලෝ. බෙලිහුල්ලෝයේ අවසානයේ වලේ ගඟ බවට පත් වෙනවා. අපේ මේ සුන්දර සංචාරයේ සීතල, කිරිකඩ, මීදුම මේ හැම දෙයක්ම පීරගෙන සුන්දරත්වයේ පාරිසරික වටපිටාව වනජීවීන් පරිසරයේ සුන්දරත්වය හොයාගෙන අපි ආවා. බේකස් ඇල්ල ළඟ අපේ හිත නතර වුණා. අපිට විශ්වාසයි බේකස් ඇල්ල ළඟ ඔබේ හිත මොහොතකට නෙවෙයි වරුවකටවත් අනුතරමින් නතර වෙනවා කියන එක.
අපේ දුවක්කු ඉහළම කාල දුවක්කු ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු අපේ දුවක්කු ඉහළම කාල දුවක්කු ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු වැදුනොත් ලෝකෙට මුක්කු වැදුනොත් ලෝකෙට මුක්කු විනෝද මීරේ සිකාරයා රටවල් අල්ලන්න දූරයා රාජමාරයා මුළුලෝ හොල්ලන්න පීරයා කන්නහ පන්නු ගොන්නක් හරි මහ පන්නු ඊටත් නඩියෙන් යුද්ධෙට හරි මහ පන්නු කන්නහ පන්නු බොහොමත් හරි මහ පන්නු ඊටත් නඩියෙන් යුද්ධෙට හරි මහ පන්නු යුද්ධෙට හරි මහ පන්නු යුද්ධෙට හරි මහ පන්නු විනෝද මීරේ විසිකාරයා රටවල් අල්ලන්න දූරයා රාජමාරයා මුළුලෝ හොල්ලන්න වීරයා පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න දූරයා රාජමාරයා මුළුලෝ හොල්ලන්න වීරයා අපි කොහොම හරි පොරොන්දු වෙච්ච විදිහට පරාක්‍රම සමුද්‍රය මැද්දට ආවා. පරාක්‍රම සමුද්‍රයේ ඇතුලේ හැමතැනම මේ වගේ දූපත් 3-4ක් තියෙනවා. දැන් ওই සීතමාලිගාව කියන තැනට අපි තව ඉස්සරහට යන්න ඕනේ. අපි එතෙන් යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එක තැනක නතර වුණා. ඒ නතර වුණේ මේකත් දූපතක් නිසා. තව පොඩ්ඩ වෙලාවක් යනකොට මේ තැන ග්‍රහණය කරගන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් තමයි මේ කුරුල්ලෝ. කුරුල්ලෝ තමන්ගේ රාත්‍රී කාලය ගත කරන්න මේ වගේ දූපත් වලට එනවා. අනිත් කට්ටිය තමයි මේ දූපත තරමක් විශාල නිසා සමහර වෙලාවට අලියැත්තුත් මේ දූපතේ රාත්‍රිය ගත කරනවා නැත්නම් මේ දූපතට සංචාරය කරනවා කියලා තතු දන්නෝ කියනවා. ඒ නිසා ගොඩක් වෙලා අපිට මෙතන ඉන්න පුළුවන් කමක් නැහැ. කොහොම හරි තැන හොඳයි කියලා හිතුණු නිසා පොඩක් නිස්කලංකව කතා කරන්න පුළුවන් තැනක් නිසාත් පරාක්‍රම සමුද්‍රයේ ඇතුලේ තියෙන මෙතන පුංචි කතා බහක් කරන්න අපි කල්පනා කරන්නේ. විශේෂයෙන්ම පරාක්‍රම බාහු රජුරුවන්ගෙන් පස්සේ මේක ජාතියට දායාද වුණාටත් පස්සේ මේකේ වගකීම වර්තමානයේ දරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව. මේ වගේ ජාතික සම්පතක් ආරක්ෂා කරගන්නවා කියන එක වාරිමාර්ග දෙපාර්තමේන්තුව විතර පොඩි වැඩක් නෙමෙයි. මහා ලොකු රාජකාරියක්. මේක රාජකාරියක්. රාජකාරිය කියලා කියන්නේ මේක රජ කෙනෙක්ගේ වැඩක්. ඒක ආරක්ෂා කරන එක තවත් රාජකාරියක්. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වත්මන් වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් අපිත් එක්ක ඉන්නවා. ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මැතිතුමන්. මේක පරාක්‍රම සමුද්‍රය. මේ නමින් හඳුන්වන. සමුද්‍ර තියනවාද? සමුද්‍රය කියලා නම වැටුනේම මේ හා සමානව අපිට සේනානායක සමුද්‍රයේ තියෙන අම්පාර මේකත් අක්කර අඩි 1,10,000කට ආසන්න ධාරිතාවකින් යුතු විශාල ජලාශයක්. සාමාන්‍යයෙන් අපි අනිත් ඒවාට ජලාශ කියලා කියනවා. නමුත් මේවට අපි සමුද්‍ර කියලා කියන්නේ මොකද කියලා කිව්වොතින් සමුද්‍රයක තියෙන ලක්ෂණ ගත්තාම අපි මූද ගාවට ගියාම අපි දකිනවා මූදේ මෙහෙකරෝලේ ඉඳලා ගුඩබිමේ ඉඳලා බැලුවාම අපිට ඈත නොපෙනෙන සිටිජේ කියන මට්ටම දක්වා දිව යනවා. මේකෙත් එහෙම තමයි. මේකේ වැය කණ්ඩියට ඇහිල්ලා නැග්ගහම අපිට ඈත නොපෙනෙන මානට මේ ජලකඳ ජල පරාසය විහිදී යනවා. ඒකම මේකේ මුහුදේ කවදාවත් අපි දැකලා නැහැ ජලයේ හිඳිලා තියෙනවා. අපේ ජීවිත කාලේ ඉස්සරහටත් එහෙම වේවි. ඒ වගේම තමයි පරාක්‍රම සමුද්‍රය, සේනානායක සමුද්‍රය, ওই සමුද්‍ර කියන ඒවා වර්ෂයේ පුරාම ජලයෙන් පිරී පවතිනවා. සමහරක් වෙලාවට නියං කාලවලට ජල මට්ටම අඩු වෙන්න පුළුවන්. නමුත් වර්ෂයේ පුරාම මේකේ ජලය තියෙනවා. ඒකම මේකේ තියෙන දිග වැඩිකම නිසා ජලයේ විහිදීම දිග වැඩිකම නිසා මේවා අපිට පේනවා මූදේ වගේ රැලි නගනවා. මේ කියන දත්ත හේතු කොටගෙන තමයි මේක මූදට හා සමාන කරන්න ජනතාව විශේෂයෙන්ම නම් තබන අය ඒ අවස්ථාවන් වලදී මේවට ඒ මුහුද හා සමානයි කියන අරුත දෙන්න තමයි මේවට මේ සමුද්‍රය කියන
නම යොදන්නේ. ඒ අනුව තමයි සේනානායක සමුද්‍රය පරාක්‍රම සමුද්‍රය නම් මෙట్లా තියෙන්නේ. මේක වටිනාකම වැඩි වෙන්නේ මේකේ හා බැඳිච්ච ඓතිහාසික නිසාමද නැත්නම් වෙනත් කරුණු තියෙනවද? වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ යටතේ අක්කර 7,50,000කට ජල මහ දෙකන්නේ වගා කිරීම සඳහා වාරි ජලය සපයනවා. ඊට අමතරව අනිත් මහවැලි අධිකාරිය, පළාත් සභා, ගොවි ජන සේවා තවත් අක්කර 7,50,000කට ආසන්න ප්‍රමාණයක් වාරි ජලය සපයනවා. මේක අපිට වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ඉතාමත්ම වැදගත් වෙන්නේ මේක අපි යලමහ දෙකන්නේම අපිට වගා කරන්න පුළුවන් ජල ප්‍රමාණයක් අපිට මේකේ ලැබෙනවා. බොහොමත් කලාතුරකින් වර්ෂයක තමයි නියං වර්ෂයක තමයි අපිට යල වගා කරන්න බැරි වෙන්නේ. නමුත් අපි 90%ක්ම ගත්තත් අපේ යලමහ දෙකන්නේ ඉතාමත්ම සාර්ථක ලෙස මේ වැව යටතේ වගා කරනවා. දෙපාර්තමේන්තුවේ මොන වගේ වගකීමක්ද තියෙන්නේ මේ රාජකාරිය තියෙන්නේ මේ පරාක්‍රම සමුද්‍රය සම්බන්ධයෙන්? පරාක්‍රම සමුද්‍රයේ විතරක් නෙමේ වාරි ශේෂ්ත්‍රය ගත්තාම මේ වැව් ආරක්ෂා කරගන්න. විශේෂයෙන් ඇයි වැව් ආරක්ෂා කරගන්න ඕනේ? ජනතාව ජනගහනයෙන් දිනින් දින වැඩි වෙනවා. අපේ මූලික රාජකාරිය තමයි මේ වැඩි වෙන ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගැනීම. මේකේ ගත්තාම මේකේ අකරාඩි 1,10,000ක් වෙනවා. මේ වගේ වැව් රාශියක් එකතු වෙලා තමයි මේ ධාරිතාව රඳවා ගන්න. ඒ නිසා මේ වැව් ආරක්ෂා කර ගැනීම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ පරම යුතුයකම. ඒකම අපේ මූලික කාර්යය වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් අපේ අර මූලික පරමාර්ථයෙන් ඉටු කර ගැනීමේ අපිට බාධාවක් වෙනවා. මේවා ගරාවාස වෙන්න ඇරියොත් ඒක නිසා තමයි රජයක් විදිහට වාර්ෂිකව විශාල මුදලක් මේ සේනානායක සමුද්‍රයේ ඇතුළු අනිකුත් ජලාශ නඩත්තු කිරීමට වාර්ෂිකව රජයේ අයවැයෙන් වෙන් කරගන්න. මේ පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කරලා තිබුණේ කෘෂිකර්මාන්තය සඳහා නෙවෙයි. නගර අලංකරණය සඳහා වෙන්න පුළුවන්. නැත්නම් පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා කරගන්න වෙන්න පුළුවන්. මේකේ හොරවු ටික තිබුණේ බොහොම උඩ මට්ටමේ. මේ වගේ තර්ක විතර්ක තියෙනවා. එතකොට මේ කාරණා සම්බන්ධයෙන් වාරි විද්‍යාවට අනුව කොහොමද ඔබතුමාගේ මතය? සමහරක් වෙලාවට එක එක පරමාර්ථයන් සඳහා වැව් හදනවා. නමුත් මම හිතන්නේ මේ අතීතයේ එවැනි පරමාර්ථයන් වල එල්බගෙන හැදුවා කියලා. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. නමුත් අතීතයේ ගත්තාම අපි දන්නවා විජය රජුගේ පැමිණීමත් එක්ක අපේ වාරි කර්මාන්තයේ කිසියම් ආකාරයක කිසියම් ප්‍රබෝධයක් ඇත්තුණා. කුවේණී වුණත් ජලයේ ආශ්‍රිත ස්ථානයක ඉඳලා තමයි කපු කෙටුව කියලා කියන්නේ. ඒ අනුව මේවා කෘෂිකර්මාන්තයට මූලික වශයෙන් පරමාර්ථය ඇතුව තමයි මේ නිර්මාණය වුණේ අතීතයේ වුණත්. නමුත් තැන් තැන් වල සමහරක් වෙලාවට වෙනත් විනෝදාස්වාදය සඳහා දීවර කර්මාන්තය සඳහා වැනි දේවල් වලට වෙන්න පුළුවන්. නගල අලංකාරය සඳහා වෙන්න පුළුවන්. නමුත් මෙවැනි වැව් මගේ පෞද්ගලික අදහස නම් මේවස් ගොඩක් වෙලාවට කුසි කර්මාන්තය පදනම් කරගෙන හැදපු වැව් කියන එකයි. විශේෂයෙන්ම වියලි කරාපේ හදපු ගොඩක් වැව් කුෂිකර්මාන්තයේ ආශ්‍රිතව නිර්මාණය කරපු වැව්. සමහර විට ඔය කියන ඒවා සමහර විට මේ ඇතුලේ තියෙනවා තව වැව් 4-5ක්. සමහර විට ඒ වැය පරමාර්ථයේ එහෙම වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් පරාක්‍රම සමුද්‍රයේ ඇතුලේ තියෙන වැව්. නමුත් පරාක්‍රම සමුද්‍රය මං හිතන්නේ මේ ඔය ඒ කියන්නේ දෙපාර්තමේන්තුවත් පිළිගන්නා වැව් 4-5ක් එකතු වෙලා තමයි මේක නිර්මාණය වුණේ. ඒක පැහැදිලි. වැවක සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා මේ වාම් මට්ටම නැත්නම් ධාරිතා ප්‍රදේශය අක්කර ප්‍රමාණය. එතකොට මේ වගේ පොඩි පොඩි වාරි මාර්ගයට අදාළ වෙච්ච වචන කීපයක් තියෙනවා. පරාක්‍රම සමුද්‍රයට අදාළව ඔය මං අහපු ටිකට මොනවද තියෙන උත්තරේ? කියන්නේ උස කොහොමද? ඒකේ ධාරිතාව. ඔව් සාමාන්‍යයෙන් මේකේ සොරව මට්ටමේ ඉඳලා උපරිම ජල මට්ටමට අඩි 26ක් විතර වෙනවා. මේක ඒ උපරිම ජල මට්ටමට ආවට පස්සේ අක්කර 5000කට ආසන්න බිම් ප්‍රමාණයක් ජලයෙන් යට වෙනවා. මේකේ අපිට ගබඩා කරගන්න ඉස්සෙල්ලා තුනේ අපිට 1,10,000කට ආසන්න අක්කරාඩි ප්‍රමාණයක්. නමුත් මෑත භාගයේදී මේකේ අධ්‍යයනයක් කරලා ධාරිතාව වැඩි කිරීමක් කරා. ඒ අනුව දැන් 1,17,000ක් දක්වා මේකේ කැපැසිටි එක ධාරිතාව වැඩි කරලා තියෙනවා. අර කතාවට කියනවනේ වැවේ වතුර තියෙනවා නම් බඩේ බට්ටික වගේ කියලා. ඒ කියන්නේ අපේ පැරණි විශ්වාස කරා වැව පිරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ කන්නේ වැඩ කරන එක, gedara අතුකුටු පිරන එක, ගම සෞභාග්‍යයෙන් නැහැවෙන එක ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒක නිසායි ඔය ගමේ තිබුණු පැරණි අංගවලට වැව කියන සංකල්පය එකට දෙකටම තිබුණේ.
ඉතින් ඒක එදාට නෙමෙයි අදටත් වළංගුයි. හරි අපේ ගමන ආයෙ පටන් ගන්නවා අපි තව චුට්ටක් එහාට ගිහිල්ලා කුරුළු පාරාදීසයට එහෙම නැත්නම් අර පරාක්‍රම බහු රජුරුවන්ගේ භාවිතා කලායයි කියන සීතමාලිකා සංකීර්ණ ඇතුළු ඒ පැත්තට දැන් හිමීට යන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපේ තිබුණ සමුදුර කියලා යාත්‍රාව ඒක අඩි 60ක් දුර ලොකු ප්‍රමාණයක බෝට්ටුවක්. ඉතින් ඒකේ අපි අයිස් කැට 600ක් 700ක් වගේ දාගෙන යනවා. මේ වගේ ගැන් එකක් තියෙනවා. ගැන් එකට තමයි ඒ අයිස් ඇතුල් කරන්නේ. ඉතින් මේ වගේම මාස්ට් එකක් සෙට් කරලා තියෙනවා මේකේ ලයිට් සෙට් කරගන්න. ඒ මොකද නැව්වලට යන එන ගමන් මාර්ගය පෙන්වන්න නිසා මෙතනට ලයිට් එකක් දාලා පිටිපස්සට ලයිට් අර වගේ ලයිට් තියෙනවා. මේ ලයිට් තියෙන්නේ මේ පෑසට දැලා අල්ලන වෙලාවට මේ පෑසට වලින් තමයි ගහන්නේ. යන එන වෙලාවට මේ නැවිගේෂන් ලයිට් තියෙන්නේ නැව්වලට තේරුම් ගන්න තමයි මේවා දාගෙන ගමන් කරන්නේ. එතකොට මේ යාත්‍රාව එන පිළිවෙල අපි නැව්කාරය තේරුම් ගන්නවා මේ යාත්‍රාව එනවා මෙහෙම කියලා. අනිත් එක නැවේ තියෙන නැවිගේෂන් වලිනුත් අපි තේරුම් ගන්නවා මේ නැව එන්නේ මේ පිළිවෙලටයි. ගමන් කරගෙන එන්නේ මේ පිළිවෙලට. ඉතින් අර ගම මාර්ගයේ යන්න පහසුවට තමයි මේ ලයිට් පාවිච්චි කරන්නේ. එතකොට බේරුම් හේරුම් කරගෙන යන පිළිවෙලට. තෙල් ටැංකි මේක යට ගහලා තියෙන්නේ. තෙල් ගෙනියන එන්ජින් එකත් එක්කම දෙපැත්තේ ගහලා තියෙනවා තෙල් ටැංකි. එන්ජින් එකේ එක වර්ග තියෙනවා ඩීසල් එන්ජින් එකක්. ඒ කියන්නේ සිලින්ඩර් 4 තියෙනවා 6 තියෙනවා. මේ තියෙන්නේ ඔය මාළු දැල නග්ගන වින්ච් එක. වින්ච් එක මේ තියෙන්නේ. ඇඳන් තියෙනවා 5ක්. පස් දෙනාට ඇඳන් 5ක් තියෙනවා. නිදා ගන්න ඇඳවල්. එතකොට රේඩියෝ ගොඩට මැසේජ් එකක් දෙන්න රේඩියෝ වෙනම සෙට් කරලා තියෙනවා. ඒ උපකරණ ඒ අවශ්‍ය කරන දේවල් ඔක්කොම මේ යාත්‍රාවේ තියෙනවා. මේ ඉස්සරහා තියෙනවා අමතර බඩු මොනවා හරි දාන්න වෙනම මේ කෑල්ලක්. මේ කෑල්ල මේ තියෙන්නේ මේ ගැන් එකට. ඒ කියන්නේ ෆිෂ් හෝල් එකට තියෙන මේකෙන් තමයි ෆිෂ් හෝල් එකට බහින්නේ. ගැන් එක කියලා හඳුන්වන්නේ මේ මාළු දාලා අයිස් කරන එකට. මේ යාත්‍රාව නිර්මාණය වෙලා තියෙන්නේ මේ පිළිවෙලට තමයි. නායකත්ව පුංචි කාලේ කොහොමද දැන් කාලේ කොහොමද පුංචි කාලේ දැන් කාලේ අතර තියෙන වෙනස නායකත්වයට කොහොමද හිතෙන්නේ මේ ඇත්තෝ කැපුලා කාලමැච්චේ තිබාපු හැටිමත් අද දවස් පුජ්ජි තිබෙන හැටිමත් ලොකු තැනේ වෙනස් තැනක් මන් වෙලා තිබෙනවා. ඉතින් මේ රට පුජ්ජේ ආණ්ඩු පුජ්ජවල් මංගච්ඡන්න රට පුජ්ජේ දියුණු තැන මන් දුන්නා. ඉතින් ඒ දියුණු තැනත් එක්ක මේ තිබාපු පරිසර පුජ්ජ හැම එකමක්ම විනාශ තැන මන් දුන්නා. එදා දවස් පුජ්ජේ මේ ඇත්තන්නේ පරම්පරා පුජ්ජේ කැකුළු අපිලැත්තොත් එක්ක කලා පුජ්ජයට තමයි මං ගච්ඡන්නේ. එල්ලි පුජ්ජ මන්ද වෙන්න නිදි පුජ්ජ එකමක් තිබෙනකන් තමයි අලුදඩ මං ගච්ඡන්නේ. ඉතින් ඒ අලුදඩ මං ගච්ඡනවා කියන්නේ මේ එලි පුජ්ජ මන්ද වෙලා කොදුයි. රෑමැච්චෙම මං ගච්ඡන්නේ. ඉතින් ඒ මං ගච්ඡනකොට කළු මඤ්ඤල ඇත්තෝ අයිරු කුලට මන්ද වෙනවා. බොට කඳ අයිරු කුලට මන්ද වෙනවා. පොල්ලැච්ච අයිරු කුලට මන්ද වෙනවා. කබරා කංකුණා හොච්ච දික්කා ඒ ඇයිරුකුලට මන්ද වෙනකොට ඒ ඇයිරුකුලට මන්ද වෙන්නේ මොන එකාද ඒ අත්තන් ගැන අපිලැත්තෝ කැකුලට කතා දමනවා. ඒ වගේ අර මේ අත්තන්ට තිබෙන්න පොදොයි මේ කරුකුරු ගැච්චෙන රුකුල් පුජ්ජ. මේ අත්තන්නේ කරුකුරු ගැච්චෙන රුකුල් පුජ්ජ තමයි කලා පුජ්ජ.
මේ කරුකුරු ගැච්චෙන මහ රුකුල් පොජ්ජ තමයි කැලා පොජ්ජ. ඉස්පිරිතාල පොජ්ජ කැලා පොජ්ජ. දේවාල පොජ්ජ කැලා පොජ්ජ. කඩ පොජ්ජ කැලා පොජ්ජ. ඉතින් මේ හැම එකමක්ම මේ ඇත්තන්නේ ඒතනවල් වෙනස් වෙන මන්ද වුණා. අද දවස් පොජ්ජ මන්ද වෙනකොට ඉතින් ඒ වාගේ මේ කැකුළු යන්න මං ගැච්චලා කැකුලන්ට මේතනවල් ඇයිරු කුලට මන්ද කරලා තේරුම් පොජ්ජ මන්ද කරන්න කැලා පොජ්ජට මං ගැච්චන්න අවසර පොජ්ජ කොද. කැලා පොජ්ජේ තහනම් පොජ්ජ. ඉතින් ඒ වාගේ කැකුළු පුරුදු තැන මන්ද කරන්න කියලා කැලා පොජ්ජට යන්න මං ගැච්චොත් මං ගැච්චන්න තිබෙන්නේ හිර රුකුල් පොජ්ජේ. එතනේ රඳන්න ඕනේ. ඉතින් ඒ වාගේ ගැටලු පොජ්ජලුත් එක්ක මේ පරම්පරා පොජ්ජේ ලොකු තැනේ වෙනස් වෙනස් මන්ද වුණා. ඉතින් එදා දවස් පොජ්ජේ කැකුළු ඇල් පොජ්ජවල වල කඳු පොජ්ජවල වල සෙල්ලම් පොජ්ජ මන්ද කරනවා. ඉතින් රුකම් පොජ්ජවල මං ගැච්චුවා. රුකම් පොජ්ජවල උඩ තැනට මං ගැච්චුවා. දියමච්චි ඇල්ලුම් පොජ්ජ මන්ද කරුවා. තාරංග පොජ්ජට කැලා පොජ්ජේ දියුම් පොජ්ජ මන්ද කරනවා. රුකම් පොජ්ජවල මං ගැච්චුවා. ඉතින් අද දවස් පොජ්ජ මන්දනකොට ඒ තැන්වල කොහොමද? නායකත්ව ඉල්ම කියනකොට මට මතක් වෙන්නේ අපේ සමාජය. අපේ සමාජෙත් එන්නම විශ්චූර්ණ වෙලා. නවීකරණ වෙච්ච සමාජයක් ඇතුලේ එදා තිබිච්ච සිරිත් චාරිත්‍ර වාරිත්‍ර ආචාර ධර්ම කියන දේවල් එන්න වියකෙන්න පටන් ගන්නවා. නායකත්ව දැන් මට දැන් කාලෙට ගැලපෙන ප්‍රශ්නයක් තියෙනවා. නායකත්ව දන්නවද මේ කාලේ ලෝකේ පුරාම මේ ක්‍රිකට් සෙල්ලම් තියෙන කාලයක්. ක්‍රිකට් ක්‍රීඩාව. ඔව්. දැන් රැහේ කැකුලොත් මේ වෙනකොට දුන්නු ඊතල පසකට දාලා මේ බැට් එක බෝල එහෙම අතර අරගෙන එහෙම කෙලි සෙල්ලම් කරනවා වැඩිපුර අපි දකිනවා. ඉතින් නායකයන්ට මේ ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද? ඒකට නායකයන් හිතලනවද? ඇත්තටම දැන් මේ ඇත්තන්නේ අර මේ ඇත්තෝ මුල්තෙනින් කතා දැම්ම මේ ඇත්තන්නේ කැකුලන්ට නිදහස් පොජ්ජේ කැලා පොජ්ජේ රඳන්න කාලමැච්චක් තිබවුවා. ඉතින් ඒතනවල් කොදෝ වෙනකොට කැකුලෝ මොන එකමකට හරි හුරු තැන මන්ද වෙනවා. හුරු වෙනවා. ඉතින් ඒතන දැන් මේ කාලමැච්ච මන්ද වෙනකොට වැඩි තැනින්ම මේ රට පොජ්ජේ කතා දමන්නේ ඔය බෝල පොජ්ජ මන්ද කරන එකම ගැන. රැහේ කැකුලොත් කතා දමනවා. මේ ඒ ඇත්තොත් කතා දමනවා. දැන් නායකයන්ට ඇවිල්ලා කියනවාද මේ ඊයේ මැච් එකේ මේ අහවල් ක්‍රීඩකයා මෙහෙම ගැහුවා ලකුණු ඒ වගේම නම් කතා දමන්න පොදොයි. ඒවා කියන්නේ නැහැ. ඒ තරවල් මේ ඇත්තන්ට කතා දමන්න පොදොයි. හැබැයි ඉතින් ඔය තැන මේ ඇත්තන්නේ රට පොජ්ජට තැනකින් අර වසංගත ලෙඩ පොජ්ජ වගේ මන්ද වෙලා තිබෙන්නේ. මේ ඇත්තටම රුකුල් පොජ්ජවල වල නෑනිලා දෙපතුල්ලන්තන ලිප් පොජ්ජේ තිබාගෙන ඉදිනවා. අර ඇත්තෝ බෝල පොජ්ජ බෝල පොජ්ජ මන්ද කරනකොට රූපතල මන්ද වෙන යමකෙදී හැයිරු කුලට මන්ද කරගෙන රඳනවා මේබෙන් අර තැන කර පොජ්ජ මන්ද වෙනවා. අවසන් වෙලා පොජ්ජ කැවිල්ලාන්න හැයිරු කුලට මන්ද කරනකොට දෙපතුල්ලන්තන පිච්චි කැඩිලා හමාර දෙනවා. මේත් අපේ ගල්ල සිද්ධ වෙනදී සිද්ධ වෙනවා. කුස් මාළු පිණි රොස් වෙනකන් ටීවී එක දිහා බලන් ඉන්නවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන. දබානේ තත්ත්වෙත් ඕකයි. හැබැයි ඉතින් දිනුම් පොජ්ජ මන්ද කරන්නේ වෙන කැකුළු. මේ ඇත්තෝ තමයි දිනුම් පොජ්ජ මන්ද වෙන්න උත්සාහ පොජ්ජ මන්ද කරන්නේ. ඉතින් ඒතනින් මන්ද වෙන්නේ අර මේ ඇත්තන්ට දිනුම් පොජ්ජ මන්ද වෙච්ච කැකුලා ඉතින් සතුටු තැනින් මං ගැච්චයි. රුකුල් පොජ්ජ වල. ඉතින් අවසන් වෙලා පොජ්ජ මන්ද වෙනකොට මේ ඇත්තෝ මන්ද කරපෙක් මොකද කොදොයි රුකුල් පොජ්ජේ තිබාපු දෙපතුල්ලන් තනත් කොදොයි. රැහේ උදවිය රැකගන්න ලොකු අභියෝගයක් ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා නායකත්ව කොහොමද මොකක්ද දෙන පණිවිඩය මේ දේවලුත් රැකගෙන ක්‍රිකට් උදේ සෙල්ලම් කරුවට කමක් නැහැ නායකත්ව. ඇත්තටම දැන් මේ ඇත්තෝ හැම වෙලාව පොජ්ජම මේ ඇත්තන්නේ මේ කැකුළු මේ කණ්ඩායම් පොජ්ජකුත් ඉඳිනවා. මේ ඇත්තෝ හැම වෙලාව පොජ්ජකම මේ ඇත්තන්නේ මේ කැකුලන්ට පරම්පරා පොජ්ජේ කැකුලන්ට කතා දමන්නේ දිනුණු තැන මන්ද වෙන්න කැමති තැන තිබෙන එකම මං ගච්ඡන්නේ. හැබැයි මුල් පොජ්ජ අමතක පොජ්ජ මන්ද කරන්න කොදොයි. හිරිකඩ මීදුම දනවන සිසිලස මෙතකයි කියන්න බෑ. මේ පරිසරය ඇහිපිය ගහන සැනකින් වෙනස් වෙනවා. නිමේෂයෙන් නිමේෂය මොනෝ වෙනවද කියලා අපිටවත් හිතාගන්න බෑ. මිහිදුම් සලුපිලි පැලඳි සොඳුරු වූ මහයිලි තැන්න. ජීවිතයට දැනෙන සුන්දරත්වය, හදවතට දැනෙන චමත්කාරය 100%යි. බොහෝ ආයු විඳින්න මහයිලි තැන්නේ සුව විඳින්න ඔබත් එන්න මහයිලි තැන්නට. ඔව්
මහඑළිය තැන්නට ආහම ආයු වැඩි වෙනවා. ඔබ දන්නවද මහඑළිය තැන්න කියන්නේ කොහෙද කියලා? හෝටන් තැන්නටම තමයි මහඑළිය තැන්න කියන්නේ. 1836 වෙනකන් මේ ස්ථානය හැඳින්වුනේ මහඑළිය තැන්න කියලා. 1836න් පස්සේ සබරගමුවේ රටේ මහත්තයා හම්බෙන්න එනවා රොබර්ට් හෝටන් කියන සුදු ජාතික ආණ්ඩුකාරවරයා. ඔය හමුවීමත් එක්ක තමයි එතුමා ඔය ප්‍රදේශය හොයාගෙන පස්සේ එතුමගේ නමින් හෝටන් තැන්න කියලා මේ ස්ථානය නම් කරේ. මහා රාවණත් හිටියා කියලා කියන අපූරු සුන්දර මහඑළිය තැන්නේ නම බලන්නකෝ සුද්ද වෙනස් කරපු හැටි. 1969 දෙසැම්බර් 5 වෙනිදා ස්වභාවික රක්ෂිතයක් හැටියට මහඑළිය තැන්න නම් කරනවා. ওই විදියට ගිහිල්ලා 1988 මාර්තු 18 වෙනිදා මේ මහඑළිය තැන්න ජාතික වනෝද්‍යානයක් බවට පත් කරනවා. බැලූ බැල්මට තැන්නක් වගේ පෙනුනට මේ මහඑළිය තැන්නේ උස අඩි 6900ක් 7500ක් අතර වෙනවා. අද නම් තරමක අවුරස්මියක් තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම සුන්දරත්වයට චමත්කාරයට අපූර්ව ජීවයක් එකතු කරනවා. මං හිතුවා ටිකක් මේ හෝටන් තැන්න නැත්තම් මහඑළිය පිළිබඳව ඔබට ටිකක් දැනුවත් කරන්න. මොකද මේ දේශගුණය හා කාලගුණය පිළිබඳව. අදින් වසර මිලියන දහස් ගණනකට එපිට ලංකාව සම්බන්ධ වෙලා තිබිලා තියෙන්නේ ඇන්ටාර්ක්ටිකාවට. පෘථිවි තල ඛණ්ඩනය ඒ වගේම මේ ප්ලාවිතයන් එක්ක මහද්වීප කැඩිලා ඇවිල්ලා ලංකාව සමකයේ උතුරට කේන්ද්‍ර වුණා. ඒ වුණාට සමකයේ උතුරට ආවට අර ඇන්ටාර්ක්ටිකාවේ තිබුණු සීත දේශගුණික කලාපයන් මේ ලංකා භූමියේ ඉතුරු වුණා. එහෙම තමයි මෙතන. අධික සීතලක් තියෙනවා. මේ මහඑළිය තැන්නේ පුරාවෘත්ත නැත්නම් ඉතිහාසය ගැන හොයනකොට අපිට හුඟක් කරුණු හම්බ වෙනවා. එකක් තමයි අවුරුදු 10000ක විතර එපිට මේ භූමියේ බාර්ලි වගාවක් තිබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් සිංහල රජ පෙළපතේ එනකොට රජවරුන් මේ වනාන්තර ආරක්ෂා කරන්නට මේ වනජීවීන් ආරක්ෂා කරන්නට විශේෂ ක්‍රමවේදයන් පාවිච්චි කළා කියලා අපිට එනවා. ඒ විතරකුත් නෙවෙයි. ඈත අතීතයේදී මේ ප්‍රදේශවල ජීවත් වූ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ මෙවලම් මේ කියන්න පුළුවන් ඔය තිරිවනා ගල්පතුරු වගේ දේවල් මේ භූමියේ කැණීම් කරද්දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හම්බෙලා තියෙනවා. මේ දේවල් එක්ක මේ භූමියේ තිබෙන පුරාවෘත්තේ නැත්නම් ඉතිහාසය අතීතේ බොහෝ කාලයකට දිව යනවා. අනිත් එක තමයි රාවණ කතාපුවත. මේ බලන්නකෝ මේ ළඟ තමයි තියෙන්නේ ගිනිගත් කල. ඊට පස්සේ මේ එහා පැත්තේ තියෙනවා සීතයිලිය. ගිනිගත් ගලින් හනුමගේ වල්ගෙට ගිනි තියලා හනුම සියල්ල ගිනි තියාගෙන ඇවිල්ලා සීත හොයාගෙන ගියානේ. සීතව බේර ගන්නට. හනුමගේ වල්ගෙන් ගිනිගත් ප්‍රදේශවල මේවා. ඒ නිසා තමයි මේවා ගස් කොළන් නැතුව ශුෂ්ක වෙලා තියෙනවා කියලා කියන්නේ. කොහොමදත් රාවණා කතාපුවතට කිට්ටු සම්බන්ධකම් මේ භූමියෙන් අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. හරියට මේ දිය පහරවල් දිහා බලන් ඉන්න එක අතකට භාවනාවක් වගේ. ලංකාවේ වැදගත්ම ජලපෝෂක ප්‍රදේශය වෙන්නේ මහඑළිය තැන්න. මහඑළිය තැන්න ලංකාවේ ගංගා ඇලදොල කීයක් නම් නිර්මාණය කරනවද? මහවැලි ගඟ, කැලණි ගඟ, වලවේ ගඟ, බෙලිහුල් ඔය, උමාවය, බොගවන්තලාව ඔය, කිරිකැටිය ඔය, අග්‍රා ඔය මේ හැම ගඟකම ඔයකම මූලාරම්භය තියෙන්නේ මහඑළිය තැන්නේ. गंगे पहना पहना किम देर दे दिए सिने दुल वेले अतरे सेवमनि कहो बबिए संग सिसिल पाना पाना करुणा दया गुने जिमन निवन गमने सुवति सेवन हमोने
ඇතුලේ තුතුනේ වදනේ බැල්මේ කුසිතේ සැපත දනේ මෙලොවයි මෙලොවයි දිලවම එක්මී දෙනිතේ නිතර දෙනේ මහදේ නැගෙන දෙනහේ ගඟුලේ මහදේ නැගෙන දෙනහේ ගඟුලේ එම්රල්ල වැල්ල කැලතේ ගේ නයනේ රිද්මේ දැනෙනා රන් හසඟන රඟ දෙයි සීන ගඟේ පෙහෙනා පෙහෙනා දිමිදේ දෙදේ දිනදුල වැල්ලේ අතරේ සෝවමනික ඔබ පියේ සඳුගේ සිසිල පානා පානා කරුණා දයා ගුණේ දිමන නිවන ගමනේ සුවති සෙවන හමුනේ මෝහන ජීවන වීණාවේ නිති සත්තර නැගුණාවේ මේ රස කාමය මාස තුලෝකය සිත් ලෙස පිරුණාවේ මහදේ නැගෙනා දිනහේ ගඟුලේ මහදේ නැගෙනා දිනහේ ගඟුලේ එම්ගල වැල්ල කැලතේ එමන එකල සහිත මගේ හිමෙමි පවලස සෙවනන්නේ සීන ගඟේ පෙහෙනා පෙහෙනා දිනදේ දෙදේ දිනදුල වැල්ලේ අතරේ සුවමනික ඔබ පියේ සඳුගේ සිසිල පානා පානා කරුණා දයා ගුණේ දිමන නිවන ගමනේ සුවද සෙවන හමුනේ ලල්ලල්ලලලලලලා අපි කොහොමරි පරාක්‍රම බහු රජුරෝ නිර්මාණය කරපු සීත මාලිගා පරිශ්‍රයට ආවා. හැබැයි පරාක්‍රම බහු රජුරුවොත් නැහැ. එදා හිටපු රජමාලිගාවේ සේවකයොත් නැහැ. රජමාලිගාවක් නැහැ. ඒකේ නටබුන් ටිකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ වටේට තියෙන මේ භූමිය කියාපාන මේ හුදකලාව සහ පාළු බව එදා මෙතන තිබිච්ච ජනාකීර්ණ බවට තියෙන හොඳම සාධකයක්. ඇත්තම කියනවා නම් මෙතන තියෙන නිස්කලංකකම දිහා බලලා එදා තිබිච්ච ජනාකීර්ණ බව හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන කොයිතරම් කාර්යබහුල ස්ථානයක් වුණාද කියලා හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර තැන්වල තියෙන මේ නිර්මාණවල තියෙන මේ ස්වභාවය හරි පුදුම සහගතයි. හරි. ඒක නෙමෙයි කතාව. දැන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් තමයි මේ පරාක්‍රම සමුද්‍රය ආරක්ෂා කරන්නේ වර්තමානයේ. එහි නඩත්තු මෙහෙයුම් පාලන කටයුතු සියල්ලක්ම සිද්ධ කරන්නේ. එතකොට අපි ඒ කතාවට එහෙම පුංචි නැවතීමක් තියලා ඊට පරිබාහිරව පොඩි සරල කාරණා ඒත් සංකීර්ණ අපි නොදන්න කාරණා කීපයක් ගැන කතා කරන්න අපි උත්සාහ කරනවා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමත් එක්ක එතුමන් ඉංජිනේරු ලලිත් දල්විස් මැතිතුමන් එතුමන් අපිත් එක්ක ඉන්නවා ලේකම්තුමනි දැන් මේක රාජකාරියක්නේ දැන් වාරිමාර්ග අමාත්‍යාංශයට තියෙන රාජකාරියක් ඔයද වර්තමානයේ රජයත් එක්ක වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවියොත් එක්ක මේ පාලමක් තියෙන අතර අපි තමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පාලමක් විදියට නිර්මාණය වෙලා තින්නේ ඉස්සරත් කොහොමද මේ රාජකාරිය වුනේ රජකාලේ කොහොම වෙන්නේ නැද්ද මේ රාජකාරිය වැවේ රාජකාරිය ඔය ඇත්තම ආමිල මේ ලංකාවේ වාරි කර්මාන්තය නැත්නම් වාපි සංස්කෘතිය පිළිබඳ කතා බහ පුරාතන ඉතිහාසය පිළිබඳව ලියවිලා තියෙන මහාවංශය පූජාවලිය සහ තවත් පුරාවිද්‍යාඥයන්ගේ ඉතිහාසඥයන්ගේ පොත්පත් පරිශීලනය කරනකොට අපිට අවබෝධ කරගන්න පුළුවන් දෙයක් තමයි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී විජයාව තරණය එහෙම නැත්නම් විජය කුමාරයා ලංකාවට සැපත් වෙනකොටත් ලංකාවේ සුළු වශයෙන් වාරි කර්මාන්ත තියලා තියෙනවා විශේෂයෙන් පානීය ජල අවශ්‍යතාවයන් සඳහා පොකුණු තිබුණ බව
මේ කුවේණී සම්බන්ධයෙන් තියෙන කතා බහ තියෙනවා. ඒ අතීත පොත්පත්වල පෙන්වලා දෙන කාරණයක් තමයි විජය කුමාර ලංකාවට එන කාලේ වෙනකොට ලංකාවේ ගෝත්‍රිකයන් යක්ෂ රාක්ෂස සහ නාග කියලා ගෝත්‍රිකයන් තුන්ගොල්ලක් ඉඳලා තියෙනවා. මේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් තමයි ලංකාවේ මේ ජල කර්මාන්තය නැත්තම් වාරි කර්මාන්තය සඳහා මුල් පියවර තැබුණු අපේ මුතුන් මිත්තෝ පරම්පරාව විදිහට හඳුනාගෙන තියෙන්නේ. ඊට පසුව පණ්ඩුවස්දේව රජුගේ පැමිණීම, ඊට පසුව පණ්ඩුකාභය රජුරන්ගේ පැමිණීම, විශේෂයෙන් ලංකාවේ මේ කුඩා වැව් තැනීම සම්බන්ධයෙන් අපට ඒ ශිල්පීය ඥානය අර යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් සහ නාග ගෝත්‍රිකයන්ගෙන් සංකලනය වෙලා එකට මුසු වෙලා තමයි මේ සිංහලේ වාරි කර්මාන්තයේ වාපි සංස්කෘතිය හැදිලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් අනුරාධපුර රාජධානිය තමයි ලංකාවේ වාපි සංස්කෘතියේ මූලාරම්භය කියලා හඳුනගෙන තියෙන්නේ. ඉතිහාසයේ සාක්ෂි දරන කතා තියෙන්නේ අනුරාධපුරෙන් පටන් අරගෙන අබේවැව නැත්තම් බසවක්කුළම කියලාත් ව්‍යවහාරය තියෙනවා. ඊට අමතරව ගාමිණී වැව සහ ජයවැව කියලා තව වැව් දෙකක් තියලා තියෙනවා. මේ ගාමිණී වැවත් අබේවැවත් ජයවැවත් කියන වැව් තමයි මුලින්ම අපේ නෂ්ටාවශේෂ විදිහට ජයවැව සහ ගාමිණී වැව හඳුන්වනවා. නමුත් අබේවැව අදටත් මහා පොළොවේ අපි අපේ ගොවි ප්‍රජාවට ජලය සපයමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්ම පාලනය කරගෙන යනවා. ඉතින් ඔබ අහපු ප්‍රශ්නෙට තියෙන්නේ මේ රාජ්‍ය පාලනය හා ජල කර්මාන්තය වාරි කර්මාන්තය අපේ සංස්කෘතිය එක්ක බැඳිච්ච දෙයක්. මේ වාපි න්‍යෂ්ටික ගම්මාන තමයි තියලා තියෙන එක වැව් ගම්. ඒතර ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවස දක්වා කාලය තුල මේ වාපි න්‍යෂ්ටික ගම්මාන තමයි හැදෙන්නේ. එහෙම නැත්නම් අපි මේ ගම්වැව් කියලා කියන්නේ. මේ ගම්වැව් තමයි නිර්මාණය වෙන්නේ. ඒතර වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පය මේ වාපි න්‍යෂ්ටික ගම්මානත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. එතෙන්දී විශේෂයෙන් ඔය පණ්ඩුකාභය රජතුමාගෙන් පස්සේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී වලගම්බාහු රජතුමා ඉන්නවා. නමුත් ක්‍රිස්තු වර්ෂයට එනකොට ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ වසභ රජුරෝ තමයි මේ විශාල වෙනසක් වාපි කර්මාන්තයේ විශාල වෙනසක් ඇති කරපු රජතුමා විදිහට හඳුනගෙන තියෙන්නේ. මහා වාරි කර්මාන්ත 6ක් හැදුවා කියලා තමයි ඒ පූජාවලිය සඳහන් කරන්නේ. ඊට අමතරව විශාල අල මාර්ග තනලා තියෙනවා. ඊට පස්සේ වසභ රජුරුවන්ගෙන් පස්සේ රජ වෙන්නේ වසභ රජුරුවන්ගේ පුතා වංකනාසක තිස්ස රජතුමා. ඒ කාලෙදී ඉන්දියාවේ සොලි ආක්‍රමණයක් එක්ක අපේ 12000ක කණ්ඩායමක් ඉන්දියාවට අරන් ගිහලා ඉන්දියාවේ මේ කාවේරි ගංගාශ්‍රිත වාරි කර්මාන්ත රාශියක් ඉටු කරගත්තා කියන එක ඉතිහාස පොත්පත්වල සඳහන් වෙනවා. ඒකනුත් පෙන්වන්නේ මේ ශිල්පීය ඥාණය අපි ළඟ තිබ්බා කියන එක. ඊට පස්සේ සද්ධාතිස්ස රජතුමා එනවා, දෙවෙනි අක්බර් රජතුමා එනවා. ඊට පස්සේ එන විශාල වාරි කර්මාන්ත සංඛ්‍යාවක් කරපු රජතුමා තමයි මහසෙන් රජතුමා. ක්‍රිස්තු වර්ෂ 276 ඉඳන් 303 දක්වා රජ කරපු මහසෙන් රජතුමාගේ කාලේ තමයි මේ ලංකාවේ විශාල විශේෂයෙන් වේලි කලාපය, ශුෂ්ක කලාපය කියන ප්‍රදේශ ආවරණය කරමින් විශාල වැව් සංඛ්‍යාවක් ඉදි කරන්නේ. ඊට පස්සේ ඉන්නවා ධාතුසේන රජතුමා එනවා. ධාතුසේන රජතුමා කලාවැව ඇතුළුව තව විශාල වාරි කර්මාන්ත සංඛ්‍යාවක් 5 වෙනි සියවසේදී හදනවා. ඊට පස්සේ 8 වෙනි සියවස දක්වා යම් වාපි සංස්කෘතියේ පුනරුදයක් ඇති වෙලා නැවත 9 වෙනි සියවස වගේ වෙනකොට මේක සාමාන්‍ය තත්යකට පත් වෙලා එතනින් එහාට වාරි කර්මාන්ත බිහි වෙන්නේ නැහැ. තියෙන වාරි කර්මාන්තත් එක්ක ජනපද පිහිටලා තියෙන්නේ. මේ ඉන් පස්සේ ඇති වෙන්නේ 10 වෙනි සියවසේදී චෝල ආක්‍රමණය එනවා. චෝල ආක්‍රමණයත් එක්ක අනුරාධපුර රාජධානිය බිඳ වැටෙනවා. ඒ බිඳ වැටීමත් එක්ක ටික කාලයක් යනකම් අපේ රාජධානිය අනුරාධපුර රාජධානිය නැතුණාට පස්සේ නැවත පොළොන්නරුවේ රාජධානිය ස්ථාපනය වෙනකම් පොළොන්නරුව රාජධානිය එනකම් අපේ වාරි කර්මාන්තයේ බිඳ වැටීමක් තියෙනවා. පොළොන්නරුව රාජධානිය නිසංකමල්ල රජුරුවන්ගේ කාලේ ඉඳලා ඊට පස්සේ මහා පරාක්‍රම බාහු රජුරුවන්ගේ කාලේ ගත්තාම නැවත වතාවක් විශාල ප්‍රබෝධයක් ඇති වුණ කාලවකවානුවක් විදිහට තමයි හඳුන්වන්නේ. විශේෂයෙන් අද මේ අපි ඉන්න ස්ථානයේදී මහා පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කරපු ඒ 12 වෙනි සියවසේ රජ කරපු මහා පරාක්‍රම බාහු රජුරුවෝ වැව් 1471ක් හදලා තියෙනවා. කැඩලා බිඳිලා ගියපු වැව් නටමුන් වුණ වැව් 490 ගානක් 95ක් වගේ ගානක් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඊට අමතරව බිඳුම් කඩවල් කුඩා අර න්‍යෂ්ටික ගම්මානවල තිබුණ වැව් ගම්මානවල තිබ්බ බිඳුම් කඩවල් 1395ක් හදලා තියෙනවා කියන එක පූජාවලිය සඳහන් කරනවා.
කියන්නේ මාළු විකුණන මධ්‍යස්ථ තැන. එතනට තමයි යාත්‍රා ඇවිල්ලා මාළු ගොඩට බාලා මාළු විකුණන්නේ එතන තමයි. ලෙල්ලම කියලා හඳුන්වන්නේ එතනට. බෝට්ටුව මූදෙන් පිටත් වුණාම ගොඩට එන්න කියලා එන වෙලාවල් එක එක වෙලාවල්. ඒ කියන්නේ සමහරලාට හැන්දෑවේ 2ට එනවා 3ට එනවා 4ට එනවා. ඒකට වෙලාවක් නැහැ. මෙතනට එන්න පුළුවන් දුර ප්‍රමාණය අනුව ඒගොල්ලෝ රැකියාව කරන දුර ප්‍රමාණය අනුව ඒගොල්ලෝ මෙතනට එනකොට ළඟා වෙන වෙලාව තමයි මෙතනට ලෙල්ලමට කියන එක අල්ලන්නේ. මෙතනට අල්ලලා තියෙනවා. ඉතින් අල්ලලා තියලා උදේට පාන්දර 3 ඉඳලා මාළු විකුණනවා ලෙල්ලමේ. දැන් අපි මාළු ඉස්සරින්ම බාපුවාම ලෙල්ලමට එතන අපේ එක්කෙනෙක් ඉන්නවා මාළු විකුණන එක්කෙනෙක්. එයා මාළු විකුණනවා. මාළු විකුණපුවම වෙලෙන්දෝ සමහර ඉන්නවා මෙතන ඉඳලා මාළු අරන් වෙලෙන්දන්ට දෙන එක්කෙනෙක්. සමහරක් වෙලෙන්දන්ට දෙන එයාම වෙලෙන්දම වෙන්දේසියෙන් මාළු කූරියාව ලන්සි දාලා ගන්නවා. ඉල්ලලා ගන්නවා. වෙන්දේසි කරද්දී ඉල්ලලා ගන්නවා. එහෙම අරගෙන ඉතින් තමන් ගේන වාහනයට අයිස් කරගන්නවා. වාහනේට මාළු ටික දාලා අයිස් කරගන්නවා. අයිස් කරගෙන මෙතනින් මාළු ටික අරන් ගිහලා තමයි පාරිභෝගිකයට ලෑල්ලට දාලා විකුණන්නේ. සමහරලාට එක මාළු කූරියකින් යපන සංඛ්‍යාව වැඩි. ඒ කියන්නේ අපි මාළු කූරියාව අපි හිතනු උදාහරණයක් වශයෙන් අපි මාළු කූරියාව රුපියල් 100ටයි දෙන්නේ කියලා. කන පාරිභෝගිකයා ගාවට යනකොට මේ මාළු කූරියාවට රුපියල් 700ක් වෙලා 100ට දෙන මාළු කූරියා. මොකද ඕකෙන් ජීවත් වෙන කොටස වැඩි. මාළු වෙන්දේසි කරන එක්කෙනා ජීවත් වෙනවා. මාළු බාන කෙනා ජීවත් වෙනවා. මාළු කපන එක්කෙනා ජීවත් වෙනවා. අයිස් විකුණන එක්කෙනා ජීවත් වෙනවා. ඉතින් ඔය ඔක්කොටම ඔය ඔක බෙදිලා ගිනිල්ලා තමයි අර පාරිභෝගිකයට යන්නේ. අපේ දීවරයට ඔය මුළු මුදලම ලැබෙන්නේ නැහැ. ඔය මාළු ගණන් කියලා කිව්වට මාළු ගණන් කියලා ඒක ඒ මාළු කූරියා කිලෝ එක රුපියල් 300යි කියලා කිව්වට ඒ 300ට විකුණනකොට පාරිභෝගිකයට යනකොට 600ක් විතර වෙලා. ඒ 600 වෙන්නේ අර අතරමැදි ඔක්කොටම ටික එක්කහුව වෙලා ගිනිල්ලා. ඒ ක්‍රමයට තමයි මේ මාළු කූරියාගේ ගාන ඉහළ යන්නේ. පන්සියනවා
500 පුළුන් වගේ මීදුම ගත දැවටකොට දැනෙන සීතල මේ ආශිර්වාදයේ හිරිකට නැත්තම් වැහිපිදු නිසා ඒ හීතල දෙගුණ තෙගුණ නෙවෙයි දහස් වාරයක් බවට පත් කරනවා. හැබැයි මේ දේවල් අපිට බාධාවක් නෙවෙයි වෙනස් කණ්ඩායමට. මම ඇවිල්ලා ඉන්නේ හෝටන් තැන්න සංචාරයේ වැදගත්ම ස්ථානයකට. ඔබ හෝටන් තැන්න නරඹන්නට එනවා නම් ඔය ආවට ගියාට තැන් තැන් වලට යන්න එපා. එන්න ඕනේ ප්‍රමුඛ ස්ථානය තමයි මෙතන. මේ තමයි සංචාරක මධ්‍යස්ථානය. හෝටන් තැන්නේ සියලු ස්ථානවලට යනවා නම් ඔබට හැම තොරතුරක්ම දැනගන්න පුළුවන් එකම ස්ථානය තමයි මෙතන. මම දැන් ඇතුළට යනවා. ඇතුළේ හුඟක් කෞතුක දේවල් තියෙනවා. ශාක හා සත්තු ගැන සහ මේ පරිසරයේ තොරතුරු. අපි ඇතුළට ගිහලා කතා කරමු. ඔබ පරිසරයෙන් එන මගත් එක්ක. අවාසනාවක මහත කියන්නේ මේ ඔබ දකින ඇට සැකිල්ල මේ සත්තුවද මේ ප්‍රදේශේ නෑ. මේ මහයලි තැන්නේ නෑ. 1800 ගණන් වල ලියවිච්ච පොත්වල මේ මහයලි තැන්නේ නිලු මල් වාරයට නිලු මල් කණ්ඩාපු ඇත්තු ගැන මහා සත්තන්ත දැවැන්ත බලවත්තු ගැන ලියවිලා තිබුණා. මේ ප්‍රදේශවල මේව පාලනය කරපු සුද්දෝ ඔවුන්ගේ විනෝදාංශය වුණා අලි ඇතු දඩයන් කරන එක. බලන්න පරිසරයට කරන විනාශය සහ ජීවීන්ට කරන විනාශය. ඒ විතරක් නෙමෙයි මේ තෝමස් රෝජර් සැමුවල් බේකර්ස් මේ පිරිස ලෝක ප්‍රසිද්ධයි අලියතුන් දඩයමට. ඔවුන් දඩයන් කරපු අලියතු ප්‍රමාණය මෙතකයි කියලා කියන්න බෑ. නමුත් ඔය අතීත තොරතුරු වාර්තාකරණයට අනුව අලියතුන් 1400කට වැඩි පිරිසක් මරලා තියෙනවා. තෝමස් රෝජර් කියන ඔය සුද්දා සාමාන්‍යයෙන් දින සටහනක් පාවිච්චි කරනවා. ඔය සටහනේ හවසට ඇවිල්ලා ලියනවලු මරපු අලියතු ප්‍රමාණය. එක දවසකට අලියතුන් 40කට වැඩි ප්‍රමාණයක් මරපු දවස් ඕන තරම් තිබිලා තියෙනවා. අලියතුන් විතරක් නෙවෙයි දිව්‍යයන් ගෝනුන් කොච්චරනම් දඩයන් කරලා තියෙනවද? අද අපිට ඉතුරුලා තියෙන්නේ අලින්ගේ ඇටසැකිල්ලක් විතරයි බලා ගන්න. සොබාදහමට අපරාධයක් කළා කවදාවත් ගැලවිලා යන්න බෑ. ඒ දේ තමයි මෙයාට උනේ තෝමස් රොජර්ට. ඔහු මැරුණේ හෙන වැදිලා. අදටත් ඔහුගේ සොහන තියෙනවා නුවරඑළියේ මේ ගෝල්ෆ් පිට්ටනිය අසල තියෙනවා. ඒ සොහනට අදටත් අකුණු සැර වදිනවා. ඔබ තීරණය කරන්න. අලි දහස් ගණනක්, ගෝනුන් දහස් ගණනක්, දිව්‍යයන් දහස් ගණනක් ඝාතනය කරපු ඝාතකයෙකුට හෙන නොවැදි වෙන මොකද්ද වෙන්නේ?
මේගොල්ලන්ට පණ තිබ්බනම් මෙහෙම එන්නේ ළඟට. මේ තමයි මේ ප්‍රදේශවල ජීවත් වෙන දෙවියෙක්. හැබැයි මේ ඇත්තම හැමගේ තමයි මෙයා නිර්මාණය කළා දෙන්නේ. සාමාන්‍යයෙන් මහයිලි තැන්නේ ජීවත් වෙන්නේ ටිකක් තරමක් හොඳට වැඩිච්ච සත්තු. මෙයා විතරක් නෙමෙයි. මේගොල්ලන්ගේ වර්ගයේ හුඟක් අය මේ ප්‍රදේශයේ ඉන්නවා. කොහොම අපූර්වයි. මේක ඉතින් එන පිරිසට බලන්න තමයි මෙයා මේ නිර්මාණය කරලා තියෙන්නේ. මොකද මේගොල්ලෝ මහයිලි තැන්නේ කැරකිලා හොයන්න ගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවනේ අපේ ජීවිතවලට. ඒ නිසා මේ කෞතුකාගාරේ හොඳට හදලා මෙයාව. මම මේ වෙලාවේ ඉන්නේ අන්ත දෙකක අතරමං වෙලා. එකක් තමයි සතුට. අනිත් එක කනගාටුව. සතුටු වෙන්නේ මේ තෝමස් ෆාගේ බංගලාවේ මම ඉන්න එක. තෝමස් ෆා කියලා කියන්නේ අපේ රටේ හිටපු ආණ්ඩුකාරවරයෙක්. එතුමා වාසය කරපු බංගලාවේ මම ඉන්නවා. මට සතුටුයි. හැබැයි කනගාටු වෙන්නේ මේ ස්ථානයේ අලි දඩයක්කාරයෝ ගැවසුනාලු. ඒ පිළිබඳව මම කනගාටු වෙනවා. තෝමස් ෆා එදා මේ ජනලේ ඇරලා ජනල් කවුළුවෙන් පරිසරය දිහා බලන් ඉඳලා පරිසරය මොන විදිහට අත්විඳින්නේ නැද්ද? තෝමස් ෆාගේ මේ බංගලාව අද මහයලි තැන්නේ සංචාරක මධ්‍යස්ථානය වෙලා මේ හැම දෙයක්ම තියෙන කෞතුකාගාරය බවට පත් වෙලා මේක හොඳට රැකෙනවා. මම තාමත් වර්ෂාව පායනකම් බලන් ඉන්නවා.
වාරිමාර්ග අමාත්‍යංශයේ විදිහට මේ පොළොන්නරුව ආශ්‍රිතව තියෙන මේ වාරි නිර්මාණය තුළ මේ පරාක්‍රම සමුද්‍රය තුළ අපට ඔබ දකින විශේෂතා මොනවද මේ ආශ්‍රිතව තියෙන? පරාක්‍රම සමුද්‍රය ඇත්තම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන විශාලතම වාරි කර්මාන්තය ඒත් එක්කම 1948 අපිට නිදහස ලැබෙනවත් එක්කම මහගොවි ජනපද ව්‍යාපාර ගරු ඩී.එස්.එන් නායක මහාමාන්‍ය ඩී.එස්.එන් නායක අග්‍රාමාත්‍යතුමා විදිහට ඉන්නකොට මහගොවි ජනපද ව්‍යාපාර විදිහට ආරම්භ කරපු මහගොවි ජනපද ව්‍යාපාර වලින් මුල් අධීරයේ තිබුණු ව්‍යාපාරයක්. ඉතින් අක්කර 28500කට විතර නිශ්චිත ප්‍රමාණයකට වපසරියකට ජලය ලබා දීම කරන වාරි කළමනාකරණ කටයුතු කරන ගමන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඒත් එකම ගොවින්ගේ පැත්තෙන් ගත්තොත් ගොවි ප්‍රජාව පැත්තෙන් ගත්තොත් ඒ ආයතන සංවිධාන කටයුතු වාරි කළමනාකරණ අංශය කරනවා. ඉතින් ඒත් එකම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවගේ විශාල තවත් රාජ්‍ය ආයතන රාශියක් ඒ ආයතන ඔක්කොම දැන් තියෙන අපේ අමාත්‍යාංශය යටතේ කරමින් මේ ඇත්තම නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය කරන රාජ්‍ය කළමනාකරණයේ රාජ්‍ය පරිපාලනයට අදාළ දේවල් නැත්තම් ජනාධිපතිවරයාගේ එහෙම නැත්තම් පවත්නා රජයේ අමාත්‍යවරයාගේ අදහස් උපදෙස් හා ඒ අනුශාසනා එක්ක ඒ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව හැබැයි දැන් පානීය ජල සම්පාදනය විශේෂයෙන් මේ පොළොන්නරුව අවට සෑම ප්‍රධාන නගරයට අමතරව කුඩා අවට තියෙන ආශ්‍රිත නගර සඳහා පානීය ජල සම්පාදනය කරන්නේ මේ පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයෙන්. එතකම මම හිතන්නේ දීවර කර්මාන්තයේ දෙන 200කට පවුල් 200කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා දීවර කර්මාන්තයේ නියැලෙනවා. ඉතින් ජාතික මට්ටමේ නැත්තම් ආහාර ප්‍රෝටීන දෙන ප්‍රධාන ප්‍රභවයක් වන මත්ස්‍ය නිෂ්පාදනයට විශාල රුකුලක් දීලා තිනවා. ඒත් එක්කම ඔබට බැලුවොත් මේ හෙරින් පේන අමංගඟ ඉහත්තාව සහ ඒ කඳු වැටියේ තියෙන පරිසර අලංකරණය ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තාම අපිට යටිගම් බෑවුම පැත්තෙන් මහවැලි ගඟ දක්වා ආදී වෙන ප්‍රදේශ ගත්තාම භූගත ජල පෝෂණය වීම භූගත ජල ආරෝපණය වීම මේ මහා විශාල ජලස්කන්ධයත් එක්ක ලැබෙනවා. ඒ වගේ දැන් අපි දැක්කා කොයිතරම් සතුන් ප්‍රමාණයක් කුරුල්ලන් ප්‍රමාණයක් ඒතර අලිගේ තෝතැන්නක් මේ වැවේ ඉහත්තාව ජලාශයේ ඉහත්තාව සමුද්‍රයේ ඉහත්තාව අලින්ගේ තෝතැන්නක්. ඒ විදිහට වනජීවී සම්පත අපේ ජෛව විවිධත්වය අපේ මේ ලෝකයේ කිසිම රටක නැති අනන්‍යතාවයක් තියෙන ජෛව විවිධත්වයක් අපි පවත්වාගෙන යන්නේ මේ කටයුත්ත නිසා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබ ඉතිහාසයත් එක්ක කතා කරන්න මට සම්බන්ධ කරපු නිසා එදත් වාරි කර්මාන්ත විශේෂයෙන් මහසෙන් රජුරුවන්ගේ කාලේ වෙනකොට ලංකාවේ වාරි කර්මාන්ත කොටස් තුනකට වර්ගීකරණය කරලා තියෙනවා. එකක් තමයි ග්‍රාමවාපි. ග්‍රාමවාපි කියන්නේ ගම්වැව්. ඊට පස්සේ මහවාපි, මහවැව්. ඊට පස්සේ ධනවාපි කියලා. ධනවාපි කියන්නේ මේ විශාල වශයෙන් ජලය ගබඩා කරන වැව්. ඉතින් අදටත් අපි මේ සුළු කුඩා පරිමාණ වාරි ව්‍යාපාර, මධ්‍ය පරිමාණ වාරි ව්‍යාපාර, මහා පරිමාණ වාරි ව්‍යාපාර කියලා අදත් අපි මේ විදිහටම කොටස් තුනකට වර්ග කරලා තියෙනවා. ඉතින් මේ පූජාවලියේ සඳහන් වෙනවා මේ ග්‍රාමවාපි, ධනවාපි සහ මහාවාපි කියන ඒවා කොයි විදිහටද අර්ථකථනය කරලා තියෙන්නේ, කොයි විදිහටද ඒවා මේ නිරූපණය කරන්නේ මහ පොළොවේ පවතින ආකාරය අනුව කියන එක. ඉතින් එදා රාජ්‍ය පාලනය අද රාජ්‍ය පාලනයයි එකම ක්‍රමවේදයක් තියෙනවා කියන එක තමයි මට ඔය වැටහෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක අපිට මේ දේශීය වාරි තාක්ෂණය වසර 2500ක විතර ඉඳන් කාලයක් අපි ලබාගෙන යන උරුමයක්. මේක වෙනත් රටවල දකින්න නැති විශේෂිත වූ උරුමයක්. සාමාන්‍යයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට විතරක් නෙවෙයි වාරි මාර්ග අමාත්‍යාංශයටත් ලොකු වගකීමක් තියෙනවා මේ දේවල්. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයේ සඳහා ජලය නිකුත් කරන එක නෙමෙයි. කියන්නේ වාරි කටයුතු සඳහා දෙන එක නෙමෙයි. ඉතින් එහාට පානීය ජලය නැත්තම් සතුන්ගේ අවස්ථාවේ පරිසරයේ සමතුලිතතාවයේ බොහෝ වගකීම් තියෙනවා. ඒ නිසා මේ ජල සම්පත කොහොමදත් ආරක්ෂා කරගන්න අපේ ඉතිහාසයේ පැරණන්ගේ ඉඳලා කියන්නේ අපි දන්න කියන කාලේ ඉතිහාසයේ ඉඳලම අපේ හෙළයන් මහා විශ්මති නිර්මාණ කරා. ඒ දේවල් ආරක්ෂා කරගන්නේ මෙතුමන් ඇතුළු වාරි මාර්ග අමාත්‍යාංශය සහ වාරි මාර්ග තවත් ආයතන තියෙනවා. ඒ කියන්නේ මහවැලි අධිකාරිය නැත්නම් ඒ ඊටසේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තු විවිධ තැන් තියෙනවා. නමුත් මේ පරාක්‍රම සමුද්‍රයේදී විශාල ලංකාවේ මම හිතන්නේ වැවමුණු අප දෙපාර්තමේන්තුවට අයිති විශාල ප්‍රමාණයක් 348ක් පමණ දෙන මේ දේවල් ආරක්ෂා කරන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තු අමාත්‍යාංශය.
බෝට්ටු අයිතිකාරයෙක් ඉස්සරම බෝට්ටු හිමියෙක් ස්කීපර් කෙනෙකු තමයි හොයාගන්නේ. ඒ හොයාගෙන ස්කීපර් ගෙනාත් එක සාකච්ඡා කරනවා. බෝට්ටුවේ මුහුදට ගිහිල්ලා මාළු අල්ලපුවම තෙල් ගහලා කෑම බඩු දාලා වියදම් කරපු මුදල් පොදුවේ අයින් කරලා 50% දෙනවා කියලා. 5 දෙනාට බෝට්ටු හිමියට භාගයයි අරගොල්ලන්ට භාගයයි. ඒ ක්‍රමයට කතා කරලා තමයි බෝට්ටුව පිටත් කරන්න ලෑස්ති කරන්නේ. ඉතින් බෝට්ටුවක් පිටත් කරන්න ගියාම සාමාන්‍ය බෝට්ටුවකට අයිස් ගහන්න ඕන, කෑම බඩු ගන්න ඕන. එතකොට ඒගොල්ලන්ට මාසයක් විතර ඉන්නවා මේ දැන් ගියාම යාත්‍රාවක් ගියාම. ඒ මාසය ඇතුළතදී ඉතින් අවශ්‍ය කරන කණ්ඩ බොණ්ඩ කෑම ඔක්කොම වගේ ලෑස්ති කරගෙන තමයි යන්නේ. කෑම සාමාන්‍යයෙන් ගෙනනේ හාල් ගෙනියනවා. හාල් ගෙනියනවා. එයින් ගියාම ඔය පළතුරු ಜಾති ගෙනියනවා. බීම ಜಾති ගෙනියනවා. කිරි ಜಾති ගෙනියනවා. ඒ හැම දෙයක්ම සාමාන්‍යයෙන් මේ ගොඩබිම මෙහිදී කන බොන කෑම ಜಾති හැම එකක්ම වගේ අරගෙන යනවා. අඩුපාඩුවක් වුණොත් අඳුරන යාත්‍රාවකින් ඉල්ල ගන්න. අඩුපාඩුවක් වුණොත් මේක ඇතුලේ තියෙනවා කෑම ගබඩා කරගන්න. කාමර තියෙනවා. ඒ කාමර වල දාලා ඒවා මෙයා කරගන්නවා. සමහරලාට මාසෙට ඉස්සරින් එන්න සති දෙකකින් තුනකින් එන්න පුළුවන් වෙනවා. සමහරලාට මාස එකමාරක් විතරක් ගත වෙනවා. එහෙම වෙලා තමයි ගෙන්නේ. මේක අයිස් ගෙනියනවා සාමාන්‍යයෙන් 300ක් 250 300ක් ගෙනියනවා. ඒ වලින් තමයි ඒවා මේ මාළු අයිස් කරගෙන ඔක්කොම මෙයා කරගන්නේ. බේත් සාමාන්‍යයෙන් දැන් ওই පැනරෝල් වගේ දේවල් තමයි ගෙනියන්නේ. බඩයම්හාරුට වගේ දේවල් ගෙනියනවා. උණට අවශ්‍ය කරන බේත් ඒවා මෙයා ලියාගෙන මේ බෝතල් වලට දාගෙන පැක් මෙයා කරගෙන අරන් යනවා. යාත්‍රාවක් මුහුදට දාලා ඉස්සරින්ම හම්බ කරන්නේ තෙල් කාරයට, අයිස් කාරයට, කෑම තියෙන එක්කෙනාට. ඔය ඔක්කොවලටම හම්බ කළා තමයි අපිට යමක් හම්බ කරගන්නේ. මුහුදට ගිය ගමන් මේ අපට හම්බ කරන්න කියලා නෙමෙයි යන්නේ. ඉස්සරින් හම්බ කරන්නේ මේ ගොඩ ඉන්න කට්ටියට හම්බ කරලා තමයි. දීවරයට යමක් හම්බ කරගන්නේ. මූලික වියදමෙන් දැන් අපි තෙල් වලට, අයිස් වලට, කෑම වලට ඒ වියදම් කරපු මුදල් ඔක්කොම ඇරලා ඉතුරු වෙන මුදලින් තමයි 50% බෙදන්නේ. ඉතුරු වෙන මුදලෙන් 50% බෙදනවා. ඒ 50න් 50% කරපුවම බෝට්ටු අයිතිකාරට 50ක් යනවා, ගැමියන්ට 50ක් යනවා. ඒ ගැමියන්ට යන 50න් ඒගොල්ලෝ 5 දෙනෙක් නම් 5ට බෙදනවා, 4 දෙනෙක් නම් 4ට බෙදා ගන්නවා. එතකොට ස්කීපර්ට දැන් බෝට්ටු හිමියා ස්කීපර්ට දෙනවා මේ 3ක් 5ක් එහෙම දෙනවා. බෝට්ටුව අරන් යන කැප්ටන්ට ස්කීපර් කියන්නේ නායකයා. බෝට්ටුවේ ඔක්කොම මේ 5 දෙනාවම පරිපාලනය කරන බෝට්ටුව ඔක්කොම ගෙනියන්නේ අරව මෙයා කරන්නේ ඔක්කොම එයා තමයි. එයාට තමයි ස්කීපර් කියලා හඳුන්වන්නේ. දැල් තියෙනවා. දැල් 60ක් 50ක් 60ක් තියෙනවා. එක එක යාත්‍රාවල එක එක පිටවල. කොහොමද 40කට 50කට ඉහළින් තමයි දැල් තියෙන්නේ. ඉතින් ඒ දැල් මුහුදට එලනවා. හැන්දෑ ඉර බහන යනකොට එලනවා. එලලා තමයි මාළු අල්ලන්නේ. ඒ මාළු අල්ලනවා කියන්නේ ඉතින් දැල් එලලා තියෙනවා. මාළු ඇවිල්ලා වැටෙන්න ඕන. දැල් වලට අමතරව කෙන්නන්ට ගහනවා ලෝන් එකක්. ඒකට පාවිච්චි කරනවා. ඉතින් තංගුසි තමයි පාවිච්චි කරන්නේ. තංගුසි බිලිකටු පාවිච්චි කරන්නේ. ඒකට දැල්ලෝ අවශ්‍යයි. ලෝන් එකක් කියන්නේ තංගුසි වලින් හදපු එකක්. ඒක බිලිකට්ටට අහුවෙන්නේ. ඒ හැම ගහලා වතුර දාපුවම ඒකට තමයි ලෝන් එක දිගටම ගහනවා. ඒ බිලිකටු සෙට් එක දිගටම ලෝන් එකකට හදලා තියෙන ඒක දිගටම ගහනවා. මාළු කුරියව ගත්තම ඉක්මනින්ම මේ ගැන් එක ඇතුළට බස්සනවා. ඒ බස්සලා මේ අවුරස්නේවත් වද්දන්නේ නැහැ. ඒ කියන්නේ මාළු කුරියව අවුරස්නේකට වද්ද ගන්න නැතුව මාළු කුරියව පුළුවන් තරම් ඉක්මනින් තලන්නේ නැතුව සුරක්ෂිතව මාළු කුරියා ගැන් එකට අරගෙන මේ අයිස් කර ගන්නවා. මාළු කුරියා තලා ගන්න නැතුව අයිස් කරනවා. එහෙම තමයි ඉතින් මාළු කුරියාව මහැට එනකන් ගේන්නේ. දීවර රැකියාව කියන්නේ ඉතින් බොහොම දුෂ්කර මේකක්. නමුත් අර පුරුදු වුණාට පස්සේ ඒගොල්ලන්ට ගානක් නැහැ. නමුත් හිතපුවම මේ ගැන කල්පනා කරපුවම බොහොම දුෂ්කර රැකියාවක්. ගොවියාගේ මලමිනිය ගොඩ දෙනවා මැරුණත් දීවරයාගේ මලමිනිය දකින්නත් නැහැ. ඉතින් එතන තමයි භයානකම කියන්නේ.
මනසේ ඇඳෙන සුන්දරත්වය මසසේ සුන්දරත්වය තීව්‍ර කරනවා. දැස නැති කෙනෙකුට ආදරේ සුන්දරත්වය දැනෙනවා. හැබැයි පරිසරයේ සුන්දරත්වය දැනෙන්න දැස තියෙන්න ඕනේ. මේ ලංකාවේ පුංචි නායකරා සෙන් ක්ලෙයා. අපි තොරතුරු ටිකක් කියන්නම් ඔබට මේ විදියට. මේ සෙන් ක්ලෙයාව ආරම්භ වන්නේ කොත්මලා ඔයෙන්. ලංකාවේ 20 වෙනියට උසම දියැල්ල තමයි සෙන් ක්ලෙයා කියලා කියන්නේ. අපේ හුඟක් දෙනෙක් හඳුනන මේක පුංචි නායකරා කියලා. කමක් නැහැ එහෙම කිව්වට. මේ ලංකාවේ පළලම දියැලි වලින් එකක් මේක. මේකේ උස මීටර 80යි. බලන්න හොඳින් බලපුවම අපිට පේනවා අදියර දෙකකින් සමන්විතයි මේ දියැල්ල. මේ මීටර 80 අනුගත වෙන්නේ මෙන්න මේ විදියට. අර උඩ කොටස මීටර 50ක් උසයි. ඊට පස්සේ පහළ කොටස මීටර 30ක් උසයි. සාමාන්‍යයෙන් අපි කොළඹ ඉඳලා එනකොට උඩරට මැණිකේ දුම්රියේ බදුල්ලට එනකොට මේ දියැල්ල නොබලා යන කෙනෙක් නැහැ. ඒ විතරක් නෙමෙයි තලව කැලේ හැටන් යනකොට වාහනයක බස් රථයක හෝ වෑන් රථයක හෝ කාර් එකක යනකොට මේ දියැල්ල නොබලා යන කෙනෙක් නැහැ. ඔය සෙන් ක්ලෙයා කියන නම හැදුනේ මේ ඉහළ තියෙනවා තේවත්තක්. එන්න ඒ තේවත්තේ නම තමයි මේ දියැලට ආවයි කියලා කියන්නේ. කොහොම වෙතත් මේ දියැල්ල පිළිබඳව පරිසරවේදීන් මේ පහුගිය දිනවල දිගින් දිගටම කතා කරා. ඒ කතා කරන්න හේතු උනේ ඉහළ කොත්මලේ විදුලි බලාගාරය නිර්මාණය වීමත් එක්ක. සමහරක් වෙලාවට මේ දියැල්ලට යම් ගැටලුවක් වේවිද පරිසරයේ සුන්දරත්වය එකතු කිරීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් වේවිද කියලා කතා කරා. කොහොම වෙතත් ලැබෙන ආරංචිත් එක්කනම් එවැනි ලොකු අර්බුදකාරී තත්වයක් මතු නොවන බවයි අපිට ආරංචි වෙන්නේ. කොහොම වෙතත් මෙවැනි එකක් දැක්කහම නොබල යනවනම් ඒ දැස මොකටද කියලා හිතෙනවා.
අපි දැන් ඉන්නේ මේ පරාක්‍රම බහු රජුරුවන්ගේ සීතමාලිකා සංකීර්ණයනේ. මේකත් හරි වැදගත් තැනක්. මෙතන අපිට මේ නිදහසේ මේ හැන්දෑවේ කතා කරන්න පුළුවන් වුණාට මීට අවුරුදු 1000කට විතර එහා පැත්තේ මේ වෙනකොට මෙතෙන්ට කඩත් කිට්ටු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි බලමු. වටේට ගිහිල්ලා තව චුට්ටක් මේකේ අපිට අපේ S2කට පෙනෙන අපිට S2කට දැකලා හිතා ගන්න පුළුවන් විදිහේ මොනවද තියෙන්නේ. හරි අපි කොහොම හරි අමාරුවෙන් පරාක්‍රම බහු රජුරුවන්ගේ සීතමාලිකා සංකීර්ණයට ආවා. දැන් හරියටම බෝට්ටුවෙන් ගොඩ වෙලා මේ කුඩට ආවට පස්සේ ඔබට පේනවා මගේ පිටුපස්සෙන් දැන් අර ඈත පේන්නේ පරාක්‍රම බහු රජුරුවන්ගේ එදා තිබිච්ච රජවාසල. ඒ කියන්නේ ඇත්තටම පරාක්‍රම සමුද්‍රයට පස්සේ තියෙන්නේ ප්‍රාකාරයෙන් පස්සේ තියෙන ඇතුල් නුවර. ඇතුල් නුවර තමයි පරාක්‍රම බහු රජුරුවන්ගේ මාලිගාව තියෙන්නේ. හරියටම මේ ඉන්න තැනට සමාන්තරව කෙලින් තමයි ඔය කියන මාලිගාව තියෙන්නේ. නටබුන් තියෙන්නේ එතන. ඒතකොට එතෙන්ට හරියටම මෙතන පේනවා. මෙතෙන්ට එනවා නම් ජලයේ පිරිච්ච කාලයක සාමාන්‍ය ජලයේ හැමදාම පරාක්‍රම සමුද්‍රයේ මේ මට්ටමට පිරලානේ තියෙන්නේ. බොහොම කලාතුරකින් අඩු වෙන්නේ. කියන්නේ මීටත් වැඩි ඒ කාලේ මෙහි ජල ප්‍රමාණය තියෙන්න ඇතිනේ. මොකද මෙහි තියෙන පාද ස්තරය දිහා බලනකොට මේක ඉතා ඉහළින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් ජලයට මේකේ පාදම යට වෙනවා. ඒ නිසා තමයි මේ මාලිගාව උඩ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එහෙම එන රජතුමා සමහරලාට මේ ස්ථානයට එන්නට ඇත්තේ එතුමාගේ රාජකාරී අවශ්‍යතාව සඳහා වෙන්න පුළුවන්. එතුමාගේ විවේක කාලය ගත කරන්න වෙන්න පුළුවන්. සමහරලාට මෙතන රාජ්‍ය සම්මන්ත්‍රණ රහස් සාකච්ඡා නැත්නම් සැලසුම් ක්‍රියාත්මක කිරීම මේ වගේ දේවල් මෙතන සිද්ධ වුණා වෙන්නත් පුළුවන්. එහෙමත්ම නැත්නම් සමහරට පරාක්‍රම බහු රජුගේ අන්තපුර බිසෝන් වාසය කරේ මෙතන වෙන්නත් පුළුවන්. ඕක ඉතින් දන්නේ ඉතිහාසයේ විතරයි. කොහොම නමුත් මේ තියෙන නටබුන් කොටස්, ඒ කියන්නේ අත්තිවාරම් කොටස් නැත්නම් බිත්තිවල නිර්මාණය කරපු කොටස් සහ කඩා වැටුණු කොටස්, එහි තියෙන සමහර නිර්මාණ ලක්ෂණ, ඒ කියන්නේ සමහර තැන්වල තියෙනවා යම් පුංචි කොටස් වල කැටයම් සහිත කොටස්, නෙලන ලද යම් උත්සාහයන්, කළුගල්ල කරන ලද යම් නිර්මාණයන්, ඒ වගේම මූර්ති ආකාරයට, ඒ කියන්නේ සිමෙන්ති බදාමෙන් නැත්නම් තාප්ප බදාමෙන් කරනකොට අර එකම බිත්තියක් විදිහට මෙහි නිර්මාණාත්මකව කරන ලද, ඒ සඳහා හොඳම උදාහරණය තමයි මේ ඉස්සරහා තියෙන මෙන්න මේ. ඔබට පුළුවන් දැන් දකින්න මේ තියෙන්නේ අපි දකින එවැනි නිර්මාණයක්. දැන් මේ වගේ නිර්මාණයක් මේ පැරණි ගල්, මේක නව නිර්මාණයක් නෙවෙයි. ඒතර මේ කොටස් වල තියෙන මේ ලක්ෂණ, ඒක ගෘහ නිර්මාණ කලාවතින් බොහොම සුන්දර නිර්මාණයක් විදිහට තමයි මේක කරලා තියෙන්න ඕන අනිවාර්යෙන්. ඒතර මේ විදිහට ඇහැට ප්‍රියජනක, ඇහැ පිනවන සහ ශක්තිමත්. දැන් බලන්නකො මේ බිත්තියක ප්‍රමාණය මේ පේනව නේද? බිත්තියක ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩියකට වැඩි ඇත්තටම මේ බිත්තියක ප්‍රමාණය. ඒතර මේ විදිහට නිර්මාණය කරන්න ශක්තිමත් සමහරට මේක රාජකීය අවශ්‍යතාවයන් වෙනුවෙන් නිර්මාණය කරපු එකක් කියන එක නම් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. දැන් තාමත් ඒ නිර්මාණය කරපු ඒ වගේ මේ බදාම මේ තියෙන අපිට පේනවා නම් මේ පස් සහිතව කරන ලද සුදුවට හුරු බදාම විශේෂයකින් වගේ තමයි මේ නිර්මාණය මේ බිඳුණු හැමතැනකම අපිට දැක බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ. ඒකට කරලා තියෙන්නේ. දැන් මේවා අනිත් එක තමයි ප්‍රමාණයෙන් විශාල. ඒ කියන්නේ ඕන සුළඟෙන්, වැස්සෙන්, අවුවෙන් පින්නේ ආරක්ෂා වෙන ආකාරයට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අනිත් එක තමයි මේ ඉස්සරලාම කොටස දැන් නැග්ගට පස්සේ ඒකේ තියෙන විශාල නිකන් අපි කියන්නේ මැදසාලේ වගේ කියලා. ඒ වගේ ලොකු ප්‍රමාණයක කොටසක් තියෙනවා වෙනම. ඊට පස්සේ තියෙන්නේ පොඩි අපිට හිතන්න පුළුවන් මේ කාමර වගේ. දැන් සාමාන්‍යයෙන් කාමර විදිහට නිර්මාණය කරපු දේවල්. මේ තියෙන වගේ කොටසක් මේ. දැන් මේ කොටසේ අත්තිවාරම මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් අඩි 10-12 වගේ ප්‍රමාණයක කාමරයක් තමයි මේ මෙතන නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් මෙතෙන්ට ආවට පස්සේ මේ තියෙන මාලිගා සංකීර්ණය අපි හිතන විදිහට පිටිපස්ස. ඒ කියන්නේ මේ පැත්තෙන් තමයි තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය කියන්නේ මහා රාජ්‍යගෙදර තියෙන. මේ පැත්තේ සීත මාලිගාව තියෙන්නේ. එතන මෙතනින් අනිත් පැත්ත කියලා කියන්නේ මෙහෙ. දැන් මෙහෙ ඔතනින් එහාට ගියට පස්සේ රක්ෂිත කලාපයන් තියෙන්නේ. ඒතකොට ඔතනින් එහා පැත්තේ සමහරලාට ඔය පේන්නේ. මෙතනින් එහා අපිට ගිරිතලේ, ඊට පස්සේ මින්නේරි මේ පැත්තට. දැන් මේ වගේ තැනක, මේ වගේ ස්ථානයක අර තියෙන්නේ මේ වටේටම තියෙන භූමිය තුල. ඒ කියන්නේ පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම පිරෙනකොට
මේ පහළ භූමිය කිසිම ඉදිකිරීමක් කරලා තිබුණා කියලා කියන්න අපිට සාධක නැහැ. ඒ කියන්නේ ඒ ප්‍රදේශන මිදුලක් විදියට තියෙන, තනිතලා භූමියක් විදියට තියෙන්නේ. එතකොට මේ උඩ ප්‍රදේශයේ තමයි විවිධාකාරයේ ගෘහ නිර්මාණ වලින් අලංකරණය වෙච්ච මාලිගා සංකීර්ණයක නටබුන් තියෙන්නේ. මෙතෙන්ට සීත මාලිගාව කිව්වට වැරදි නෑ. ඇත්තටම දැන් වෙලාවත් හවස් වෙලානේ. සාමාන්‍යයෙන් මේ වගේ ලාට මේ දැනෙන සීතල සුළඟ. කොහොමද අවුව කියන හැඟීමක්, රස්නේ කියන හැඟීමක් දහවලකවත් මෙතෙන්ට දැනෙන්නේ නෑ කියලා තමයි කියන්නේ. මොකද හේතුව මේ වටෙම අර සීතල ජල වාෂ්පත් එක්කලා එන හුලං පාරට දැනෙන සනීපය ඒක කවදාවත් සල්ලි වලට ගන්න බෑ. සමහරලාට වෙනසෙන් මේක දැක්කට පස්සේ හුඟක් උදවිය කල්පනා කරයි පොළොන්නරුවව සීතමාලිකා සංකීර්ණය බලලා යන්න ඕන කියලා. තාම මෙතෙන්ට එන්න නීතිමය අවසරයක් පිටස්තරයට තියනවාද කියන ප්‍රශ්නය තියෙනවා. හැබැයි සමහරු එනවා. ඒක බාධාවකුත් නැහැ. බොහෝ දුරට බාධාවක් නැහැ. නමුත් එන එකෙත් යම් යම් ප්‍රශ්න තියෙනවා. නීත්‍යානුකූලවම ඉස්සරහට මේ දේවල් මේ දූපත් සංකීර්ණය ඒ වගේම ඔය එහා පැත්තේ තියෙන දූපත් වගේ මේ පරාක්‍රම සමුදය අතුරත දේවල් බලන්න සමහරට අවසර ලැබෙන්න පුළුවන්. එහෙම කාලයක මෙතෙන්ට එන්න මේ අපූර්වත්වය දකින්න පරාක්‍රම බව රජුරුවන් විදපු සමහරට ජීවිතේ කොටසක් අපිට මෙතන කියවන්න පුළුවන්. හැබැයි මෙතන ඇවිල්ලා කරුණාකර ඔබේ පාසටහන් හැරෙන්නට පින් සිද්ධ වෙයි. කිසිවක් දමා නොයන්න. මොක තමයි අපිට කියන්න තියෙන්නේ. පන්සේ විසි පාඩන හැත්ත පාඩන පන්සේ ඇත්ත 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 පාඩන පන්සේ මේක හයිසෙ මනගන්න හයිසෙ මනගන්න හයිසෙ මනගන්න හයිසෙ මනගන්න හයිසෙ මනගන්න හයිසෙ මනගන්න මේ හත හත හයිසෙ මනගන්න හයිසෙ මනගන්න මේ තියචර හයිසෙ අයියා මේකත් හොඳට බලලා ඉල්ලන්න කාලු ගත්ත වශයෙන් මුකුත් කියන්න හොඳට පෙරලා බලලා ගන්න කිය අන්න මේ ඉල්ලන්න මේ ඉල්ලන්න මේ ලක්මාල් ඉල්ලන්නේ ලක්මාල් 200 බාට මේ බැල පන්සේ मैं तुमसे මාළුගූරය අපි හිතමු බලයක් කියලා මේක රුපියල් 10යි කියලා ලන්සිය අල්ලපුවම 500යි කියලා අල්ලපුවම 500යි කියලා අල්ලපුවම එක්කෙනා තරඟ වෙනවා. අර එක්කෙනා කියනවා දැන් 500යි කියපුවම අරයා කියනවා අරයා කියද්දි 50යි කියලා කියනවා. එතකොට 550යි කියනවා. අනිත් එක්කෙනා කියනවා එතකොට 600යි කියනවා. ඒ ක්‍රමයට තමයි ඕක ඉහළ යන්නේ. ඉතින් මට වටිනාකමට ආපුවම අරයට වටින්නේ නැත්නම් අරයට තමයි තීන්දුව වෙන්නේ. කාට හරි එක්කෙනෙකුට තීන්දුව වෙනවා. වෙන්දේසිය. එහෙම නැත්නම් මේ කිලෝ එක වෙන්දේ මේ කරන මාළු අරගෙන බලය කිලෝ එක රුපියල් 300යි. කිරලා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න කියනවා. ඊට පස්සේ ඒ පිලෝට කිරලා තීන්දුව කරනවා. එයාට කිරලා දෙනවා. මම්බල මොකද බෑග් එකක් ආවේ ඒ මොටර් එක කියලා දෙන
මේ මාළිය නියලා මං ඉල්ලලා ගන්නවා. 6300 ඔය රට මැද්දට මාළු යන්නේ අපි තුන නුවරට කියලා. නුවරට මාළු යනවා නම් සමහරවල්ලාට තොග වෙලෙන්දෙක් ඇවිල්ලා මෙහෙම මාළු අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා තමයි එහෙදි සිල්ලර කරන්නේ. ඒ පිටවල දැන් මෙහෙත් මේ සිල්ලර විකුණන අය මෙහෙම මාළු අරගෙන මෙහෙන් සිල්ලරට විකුණනවා. මැද්දේදී අල්ලන මාළු කූරියකුව දැන් අයිස් කරලා දැන් සාමාන්‍යයෙන් අයිස් කරලා ගේන එක්කෙනෙකුව ඉතින් අයිස් වලම තියා ගන්න ඕන. නැත්නම් අයිස් වලින් ඉවත් කරපුවම ඒ කියන්නේ පැය ගාණක් ඇතුළත පැය 2-3ක් ඇතුළත ඒකව වියන්න මොකක් හරි මේකකට කරන්න වෙනවා. මොකද අයිස් මේක ඉවත් වෙන්න කලින් නැත්නම් ආයෙ නැවත සවුත්තුවටපත් වෙනවා. මෙහි දැන් දවසට ගේන මාළු නම් ඉතින් සෑහෙන වෙලාවක් අද දවල් 12ට ගත්තා නම් හැන්දෑව වෙනකම්ම ඒ මාළු කූරිය තියාගන්න පුළුවන්. අයිසට දාපු මාළු කූරිය එච්චර වෙලාවක් තියන්න බෑ. අයිස් ක්‍රමයෙන් අයිස් වල මේක අඩු වෙගෙන යනකොට මේ මාළු කූරිය නැවත සවුත් වෙන්න බලනවා. තුවක්කු ඉහළම කාල තුවක්කු ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු අපේ තුවක්කු ඉහළම කාල තුවක්කු ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු වැදුනොත් ලෝකෙට මුක්කු වැදුනොත් ලෝකෙට මුක්කු විනෝද මීරේ සිකාරයා රටවල් අල්ලන්න දූරයා රාජ්‍ය මාරයා
කාරය